ඉතින් අපි සාමාන්‍ය ඵල සූත්‍රයේ අපි විස්තර කරමින් ඉන්නේ අදට අදාළ කොටස අපි දම් විහාරය හඳුනට ආරාධනා කරමු. විස්තර කරන්න කියලා. කතංච මහරජ බික්ඛු ඉන්ද්‍රියේසු ගුත්තද්වාරෝ හෝති ඉද මහරජ බික්ඛු චක්ඛුනා රූපං විස්වාන නිමිත්තක් ගාහි හෝති නානුභ්‍යංජන ගාහි යත්වාදි කරණමේතං චක්ඛු ඉන්ද්‍රියං අසංගතං විහරන්තං අවිජ්ජා දෝමනස්සා පාපක අකුසල ධම්මා අන්නස්සවේයුම් තස්ස සංවරාය පටිපජ්ජති තක්කති චක්ඛු ඉන්ද්‍රියේ සංවරං ආපජ්ජති සෝතේන සද්දං සුත්වා ගානේන ගන්ධං ගායත්වා ජීවහාය රසං සායත්වා කායේන පොට්ටබ්බං උසිත්වා මනසා ධම්මං විඤ්ඤාය න නිමිත්තක් ගාහි හෝති නාම ව්‍යංජනක් ගාහි යත්වාදි කරන මේතං මනින්ද්‍රියං අසංවතං විහරන්තං අවිජ්ජා දෝමනස්සා පාපක අකුසල ධම්මා අන්වස්ස වේයුම් තස්ස සංවරාය පටිපජ්ජති රක්ඛති මනින්ද්‍රියේ සංවරං ආපජ්ජති සෝ ඉමිනා අරියේන ඉන්ද්‍රිය සංවරේන සමන්නාගතෝ අජ්ජත්තං අභ්‍යාසේක සුඛං පටිසංවේදීති එවං කෝ මහරජ බික්ඛු ඉන්ද්‍රියේසු ගුත්තද්වාරෝ හෝති. මහරජාණනි මහානතේ කෙසේනම් ඉඳුරන්හි වැසූ දොර ඇත්තේ වේදයක් මහරජාණනි මේ සස්නේ මහානතේ ඇසින් රූපයක් දැක සුභවාදී වශයෙන් එහි ලකුණු නොගන්නේ වේ. සුභවාදී වශයෙන් අත්පා ආදී අවයවයන්ගෙන් ආකාර සිතක නොගන්නේ වේ. යම් කරුණකින් චක්ෂුඉන්ද්‍රිය වසා නොගෙන වසන්න හොගේ චිත්ත සංතානයට විසම ලෝභ දෝමනස් ආදී ලාමක අකුසල ස්වභාවයෝ නැවත නැවත වැස්සෙන්නාහුද නොහොත් චිත්ත සංතානයේ ලුහු බඳනාහුද එහි ඒ චක්ෂුන්ද්‍රියගේ සංවරයේ පිණිස හේ පිළිපදී. ඒ චක්ෂුන්ද්‍රිය රකි ඒ චක්ෂුන්ද්‍රියෙහි සංවරයට පැමිණේ. කනින් හඩාසා නාසයෙන් ගඳ ආග්‍රහණය කොට දිවෙන් රස ආස්වාදය කොට කයින් ස්පෘට්ටව්‍ය ඇඟට හැපෙන ද ස්පර්ශ කොට සිතින් ධර්මාලම්බන දැන සුභවාදී වශයෙන් එහි ලකුණු ගන්නේ නොවේ. සුභවාදී වශයෙන් අත්පා ආදී අවයවයන්ගේ ආකාර සිතට ගන්නේ නොවේ. යම් කරුණකින් සෝත්‍රේන්ද්‍රිය, ගානේන්ද්‍රිය, ජීවහේන්ද්‍රිය, කායේන්ද්‍රිය, මනේන්ද්‍රිය සංවර කොට නොගෙන වසන්නහුගේ චිත්ත සංකාණයට විසම ලෝභ දොම්නස් ආදී ලාමක අකුසල ස්වභාවයෝ නැවත නැවත වැස්සෙන්නාහුද නොහොත් චිත්ත සංතානයේ අනුබදනාහුද ඒ සෝතේන්ද්‍රයාගේ ගානේන්ද්‍රයාගේ ජීවේන්ද්‍රයාගේ කායේන්ද්‍රයාගේ මනේන්ද්‍රයාගේ සංවරය පිණිස පිළිපදී. සෝත ගාන ජීවා කාය මන ඉන්ද්‍රිය රකි එහි සංවරයට පැමිණේ. හේමේ ආර්යෝ ඉන්ද්‍රයන්ගෙන් සමන්විත වූයේ සිය සතන්හි අව්‍යසේක සුඛයේ කෙලසුන්ගෙන් තෙත් නොවි මෙන් වූ පිරිසුදු අධිචිත්ත සුඛයේ වෙදී
මහා රාජනි මෙසේ වනාහි මහණතුමේ ඉන්ද්‍රයන්හි වැසූ දොර ඇත්තේ වේ. හොඳයි දැන් එතකොට අද මේ තියෙන කොටසේ තියෙන්නේ දැන් අපි සීලය පිළිබඳ අපි කියන්නේ දැන් ප්‍රාතිමෝක්ෂ සීලයට අදාළ කොටස සම්පූර්ණ විස්තර කරලා ඉවර කළා. දැන් තියෙන්නේ දැන් මේ ඊට එහාට ගියපු ඉන්ද්‍රිය සංවර සීලය පිළිබඳ විස්තර කරන්නේ දැන් තමයි මට හිතෙන විදිහට මේ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ අර මේ ආනුපුබ්බී දේශනාවට අනුව දැන් පියවරෙන් පියවර දැන් සීලය කතා කරලා සීලය ගැන ලොකු විස්තරයක් කරලා දැන් අපි මේ මාස 6ක් විතර කාලේ එක දිගටම 5ක් විතර ඒ සීලයට අදාළ කොටස සාකච්ඡා කරා. කළා දැන් ටිකක් බුදුරජාණන් වහන්සේ ඉස්සරහට යනවා. දැන් පේනවා මේ ඉන්ද්‍රිය සංවරය දැන් ටික ටික විපස්සනාවට බර වෙන ගතියක් තියෙනවා. පොඩ බුදුරජාණන් වහන්සේ මාර්ගය ගැන කියනවා. දැන් අද තියපු කොටසේ තිබ්බේ කියන්නේ පින්වත් භික්ෂුව අකුසලයේ වැළකූ ద్వාරයේ ඇති ඉඳුරන් ඇතිව ඉන්නේ කොහොමද? මහරජා මෙහිලා භික්ෂුව ඇසින් රූප දැක නිමිති ගන්නෙ නැහැ. නිමිත්තක කොටසක්වත් ගන්නෙ නැහැ. යම් මේකින් ඇස නැමැති ඉන්ද්‍රිය අසංවරව වසන කෙනෙකුට දැඩි ලෝභයත්, දුම්නසත්, පාපී අකුසලයක් ඇති වී අර්බුදය හට ගන්නවා නම් එහි සංවර පිරිස පිළිපදිනවා. ඒ වගේම ඇස නැමැති ඉන්ද්‍රිය සංවරයට පැමිණෙනවා. කන, ශබ්ද, නාසය, ආග්‍රහණ, දිව රස, කය පහස ලබලා මනසින් අරමුණු දැනගෙන නිමිති ගන්නෑ. නිමිත්තක කොටසක්වත් ගන්නෙ නැහැ. යම් මේකින් මනස නැමැති ඉන්ද්‍රිය අසංවරව වසන කෙනෙකුගේ දැඩි ලෝභයත්, දුම්නසත්, පාපී අකුසලයක් ඇති වී අර්බුදයක් හට ගන්නවා නම් ඒ සංවරයේ පිණිස පිළිපදිනවා. මනස රැක ගන්නවා. මනස නැමැති ඉන්ද්‍රිය සංවරයට පැමිණෙනවා. ඔහු ආර්යෝ ඉන්ද්‍රිය සංවරයෙන් යුක්ත ආධ්‍යාත්මික පීඩා රහිත සැපයක් විඳිනවා. පින්වත් මහ රජ භික්ෂුව අකුසලයෙන් වැළකූ දොරටු ඇති ඉන්ද්‍රියයන් තුල ඉන්නේ ওই විදිහටයි. දැන් මෙතනදී අපි තේරුම් ගන්න ඕනේ කතාවක් තමයි දැන් අපි මෙහෙම මේක කියුවට මේ බුදුරජාණන් වහන්සේ කියන කතාව හරි. දේශනා කරන කතාව හරි. එතකොට දැන් මේ දේශනා කරන කතාව හරි වුණාට දැන් අපි මෙතන බලන්න ඕනේ දැන් අපිට ඒ කියන්නේ අපි ඉන්නේ විශාල ඇබ්බැහියක. විශාල විදියක ඇඩික් වෙලා මේ දකින අහන දැනෙන අරමුණුත් එක්ක හරියට නිකන් අපි මත් වීමක ඉන්නේ. බුදුහාමුදුර ඒකනේ කියන්නේ මදය කියලා කියන්නේ මදය. මත් වෙලා. කියන්නේ මදයට හා ප්‍රමාදය කියන්නේ සුරාමේරේ මජ්ජපමාදට්ටාන කියන්නේ මදයට හා ප්‍රමාදයට හේතු වෙනේව අතහරින. ඒ කියන්නේ අපේ ඒ කියන්නේ අපි මේ රූප, ශබ්ද, ගන්ධ ආදී කියන එකට මත් වීමක් ඇඩික් වෙලා හැබැයික් තියෙන ස්පර්ශයට නැත්නම් රූපයට නැත්නම් දැනෙන පහසකට. ඉතින් එතකොට දැන් මේ ඇඩික් කියලා නිමිති ගන්න එපා කියනවා. නිමිති ගන්න එපා කියලා කිව්වට දැන් ප්‍රායෝගික තලයකදී ප්‍රැක්ටිකලි එහෙම ඒක කරන්න බෑ. සාමාන්‍ය එක පාට පෘථග්ජන මිනිස්සෙක් ගෙනිලා භාවනා මධ්‍යස්ථානයකට දාලා එළිය හිටපු නිකන් හරියට මේ වල් සතෙක්ව කුලප් වෙච්ච එකෙක් කෙලියෙක් දැම්ම කියලා එක පාට උව නතර වෙන්නේ නැහැ. ඌ අදින්න පටන් ගන්නවා එක පැත්තට. එක පැත්තට අදින්න පටන් ගන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේ උපමාවක් දේශනා කරනවා මෙන්න මේ විදිහකට හුඹහක ඉන්න ණයෙක්ව අල්ලන්න ඕන නම් ඉස්සෙල්ලා කරන්න ඕනේ දැන් අපි හිතමු මේ හුඹහැයි හිල් 6ක් තියෙනවා. ඒ හිල් 6න් හිල් 5ක් වහන්න ඕන කියනවා. හිල් 6න් හිල් 5ක් වහලා එක හිලකින් දුම් පිබින්න ඕන. එක හිල් 5ක් වහලා එක හිලකින් දුම් විද්දට පිම්බට පස්සේ අන්න ඒකෙන් සතා එළියට පයින්න. එතකොට අල්ලන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි මේ ඉන්ද්‍රිය দমনය කරනවා කියන එක දැන් මේ බුදුරජාණන් වහන්සේ මෙහිම විස්තර කළාට උන්වහන්සේ මේකට ප්‍රතිපදාව පෙන්නනවා. දැන් ඊළඟ කොටසේ ඒකට හම්බ වෙනවා අපිට. මේ සූත්‍රයේම
මේකෙම ඊළඟ එක කියවද්දි ඒක හම්බෙන්න පටන් ගන්නවා. මොකද දැන් ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ ආයතනයෙන් අරමුණු කරගෙන නිමිති අනුනිමිති අරගන්නේ නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ ඉතින් ඒක මේ ආධුනික යෝගාවචරයට මේ අලුතෙන්ම සත්‍ය අවබෝධ කරන්න ඕනේ කියන්නේ නිවන් දකින්න නැතුව කියන්නේ නිවන් දකින්න ඕනේ කියපු යෝගාවචරයට මෙහෙම පුළුවන්ද? මේ භාවනා මධ්‍යස්ථානයකට ආපු පමණින් මේ වගේ පැවිදි ජීවිතයකට ආපු පමණින් එයාට පුළුවන් ද මේ ඇසට රූප පෙනෙද්දි, කණ්ඩ ශබ්ද ඇහෙද්දි, නාසයට ගඳ සුවඳ දැනෙද්දි, දිවට රස දැනෙද්දි, ශරීරයට පහස දැනෙද්දි ඒක ඇලෙන්නේ ගැටෙන්නේ නැති මුලා වෙන්නේ නැතුව ඉඳ හිතව තියන්න පුළුවන්. එතකොට අපිට තේරෙන එක ප්‍රැක්ටිකලි නෑ. ඒක හරි පොතේ තියෙනවා එහෙම ඉන්න කියලා. ඒ ඉන්න කියන කාරණේත් හරි. ඒ කාරණේ හරි වුණාට ඒක ඇත්ත වුණාට ඒක මේ ඒ වුණාට ඒක ඇත්ත ඒක තමයි ඉන්ද්‍රිය සංවරය කියන්නේ වුණාට ඒක කරන්න බෑ. මොකද තාම නිකන් මේ නැගිටින්නත් බැරි ළමෙක් හරියට කෙලින්ම කියනවා මේ යාව යවුවොත් එහෙම ඔලිම්පික් වලට දැන් නැගිට ගන්නත් බැරි කොල්ලෙක්ව නැගිට ගන්නත් බැරි පොඩි එකෙක්ව යවුවොත් එහෙම ඔලිම්පික් වල දුවන්න ඒක විහිළුවක්නේ. එතකොට අපිට තේරෙනවා අන්නේ වගේ තාම මේ එකපාර තාම සිහිය කියන එක දන්නෙත් නැති. සතිය කියන එක පිළිබඳ අවබෝධයක්වත් නැති කෙනෙක්. එකපාරට ආයෙත් දානවා ගිහිල්ලා ටවුන් එක මැදට ඔබ මේ උඹ පේරාදෙණි නුවර ටවුන් එකේ හිටපන් අරමුණ වලට ඇලෙන්නත් එපා ගැටෙන්නත් එපා කියලා ඌව දානවා ගිහිල්ලා. ඒක එතකොට ඒකේ දාන කෙනාගේ මෝඩකම. මොකද උට එහෙම තාම හයියන්නේ නැහැ. තාම දාපු ගමන් අස්සට ඇදිලා යනවා. තාම ඇලිලා යනවා කොහොල්ලවල් වගේ. කොහොල්ලවල ඇලෙනා වගේ. උගි තාම හොඳට පොල් තෙල් ගෑවිලා නැහැ. නේ හරියටම නිකන් තුවාලයක් තියෙන මිනිස්සෙක් දැම්මා වගේ දැන් අපි කියන්නේ දැන් තුවාලයක් නැති මිනිස්සෙක්ව අපි කියන්නේ වස තියෙන තැනකට දැම්මට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද වස තියෙන තැනට ප්‍රශ්නයක් වෙන්නේ නැති උගේ තුවාල නැතිද? හැබැයි තුවාල තියෙන මිනිහෙක් දැම්මොත් වස තියෙන තැනකට උට ඒක උගේ ඇඟට එන්නත් වෙනවා. ඌ විනාශ වෙලා යනවා. ඉතින් අන්නේ නිසා දැන් අපි මේ වගේ දේවල් ඉගෙන ගද්දී මේ කියන කතාව ඇත්ත වුණාට අපිට සිද්ධ වෙනවා දැන් අපි දැන් තියරිය හරි. සූත්‍රය හරි. ඒක හරි ඒ කියලා තියෙන ඉන්ද්‍රිය සංවරය කියන එක පිළිබඳ හරි. හැබැයි තියරිය එහෙම වුණාට අපි ලැබ් එකට ගිහිල්ලා අහනවනේ දැන් ටීචර්ගෙන් තියරි එක ඉගෙන ගත්තට ලැබ් එකට ගිහිල්ලා අහනවනේ ටීචර් මෙන්න මෙහෙම පොතේ තිබ්බා කොහොමද මේක කරන්නේ කියලා මේ පොතේ තියෙන එකට කරන්න ගියාම ලැබ් එකේදී ටීචර් කියන්නේ ඔහොම පුතේ පොත හරි ඒ වුණාට ඕක ගන්නෙ මෙහෙමයි කියලා පොතේ තියෙන විදිහට බෑ. පොතේ තියෙන විදිහට කරන්න අපහසු වෙනවා. ඉතින් ඒ නිසා ඒතර එතනදී ප්‍රැක්ටිකල් කතාව. අන්න ඒ වගේ දැන් අපි පොතේ තියෙන ඉන්ද්‍රිය සංවරය පොතේ තියෙන විදිහට වඩන්න ගියාට ඒක අපිට කරගන්න බැරි වෙනවා. අපි අහුවෙලා යනවා ඒවට. ඒ නිසා අපි සිද්ධ වෙනවා මේ පොතේ තියෙන කාරණේ මම මගේ ජීවිතය තුළින් අත්දකින්න නම් මම ඉස්සෙල්ලාම සතිය පිහිටන්න පටන් ගන්නවා. මම යම් නිමිත්තක ඉන්න ඕනේ. යම් භාවනා කර්මස්ථානයක් අරමුණක් නිමිත්තක් නැවත ඒ එකම අරමුණ ලක්ෂ වාරයක් ඇසුරු කරන්න වෙනවා. එහෙම නැතුව මේ කියන තැනට මට එන්න අමාරුයි. ඒ නිසා අන්න එතකොට අපිට නිකන් කොච්චර අපි ලොකු කතා ගැහුවත් ලොකු නිබ්බාන කතා ඇහුවත් ආයෙ අපි එනවා අයන්න කියන්නේ. ආයෙ මොන්ටිසෝරි අයන්න මොකද මොන විශ්වවිද්‍යාල ලෙක්චර් අහන් හිටියද අයන්න දන්නේ නැති ළමයෙක්ට ඒව වැඩක් නැහැ. මොකද අයන්නව තේරෙන්නේ නැතුව කෙලිම විශ්වවිද්‍යාලේ කියලා වාඩි වෙලා ලෙක්චර් එකක් අහන් ඉන්නවා. ඉතින් ඇහුවොත් අන්තිමට ඒ ළමයාට වෙන්නේ අන්තිමට ඒක තේරෙන්නේ නැහැ. අර අයන්න පුරුදු වෙන තිබ්බ කාලෙත් නැහැ. ඒ දෙකම නැතිලා යනවානේ අන්තිමට. අයන්න ඇහෙන්නේ නැහැ විශ්වවිද්‍යාලේ දෙකෙම වැඩක් නැතිලා යනවා. දෙකෙන්ම ප්‍රයෝජනයක් නැති වෙලා යන්න පටන් ගන්නවා. ඒ නිසා අපි මොකද කරන්නේ? අපි තේරුම් ගන්න මම කොච්චර යුනිවර්සිටි ලෙක්චර් එකක් අහන් හිටියා. කොච්චර මේ පරමාර්ථයක් මෙහෙම වාඩි වෙලා ගැඹුරුම සත්‍ය අහන් හිටියත් අපි තේරුම් ගන්න ඕනේ අපේ අභ්‍යන්තර ස්වභාවය පිළිබඳ. මගේ අභ්‍යන්තරයේ මේ කියන එක ඇහුවට එහෙම කරන්න පුළුවන්ද මට? ඔය කියන මට්ටමින්ම මට දකින්න අහන දැනෙන තැනම හිත නතර වෙනවා.
නිමිති අනුනිමිති ගන්න නැතුව ඉන්න පුළුවන්. අන්න එතකොට අපිටම තේරෙන්න ගන්න පොයින්ට් එක තමයි මම හිතපු පළියට අපිට ඒක හරි අමාරුයි කරන්න. අපි ඒක අපහසුයි. දැන් මම භාවනා කරන්න ගියාම මම මේ වගේ සූත්‍ර මේ කියවලා ගිහිල්ලා මේ කෙලින්ම මේ ලොකුම තැන් වලින් මේ මායාව පිළිබඳ, ප්‍රේම එක පිළිබඳ, සිහිනේ පිළිබඳ ඔක්කොම ගුරුවරයාත් එක්ක ගිහිල්ලා කතා කරා. මොකද මම ඒ වෙද්දිත් මේ ඩ්‍රීම් එක, මායාව, මනස ලෝකෙක පිළිබඳ දැනන් හිටියා. දැනන් හිටියට ගුරුවරයා මට එකම දේ කිව්වේ ඔබ වාඩි වෙයන් ඉස්සෙල්ලා. ඔබ වාඩි වෙලා ඔබ අත්දකින්න දේ බලපන්. ඔබ වාඩි වෙලා ඔබ ඉන්න ඉරියව්වට හිත දාගන්න. ඉරියාවේ අභ්‍යන්තරයේ ඔබට දැනෙන අභ්‍යන්තර ශරීරයේ සංවේදනය කරපන්. අභ්‍යන්තර ශරීරයේ සංවේදනය කරපන්. ඒක සජීවී බවක්. දැන් අපි මෙහෙම වාඩි වෙලාදී වාඩි වෙලා ඉන්නවා කියන සජීවී දැනීම තියෙනවා අපිට. සජීවී බව කියලා කියන්නේ ඒක හිතන එක නෙමෙයි. දැන් රූපේ හිතන්න ගියොත්. දැන් අපි කරන්නේ මේ රූපේ අරගෙන කඩලා බලන එකනේ. මේ රූපේ දෙතිස් කුරුපයක් තියෙන්නේ, මේ රූපේ තියෙන්නේ සතර මහා ධාතු කියලා ඒව කඩ බලනවා. කඩ බලද්දී යන්නේ මානසිකාරය. ඒක ප්‍රෝග්‍රෑම් කරපු එකක්. මානසිකාරයක් කරනවා. එතකොට හැබැයි මම සජීවී බව සංවේදනය කරද්දී මම වාඩි වෙලා ඉන්නවා කියලා අභ්‍යන්තර දැනීමට හිත දැම්මට පස්සේ ඒ අභ්‍යන්තර දැනීම කියන්නේ මම හිතන එකක් නෙවෙයි. මං කඩලා බෙදන එකකුත් නෙමෙයි. මේ වෙලාවේ මම මැරිලා නැති බවට දන්නවා. මම මැරිලා නැහැ, ඉන්නවා. පවතින. ආන්ගේ පැවතීම ගැන දැනුවත් වෙනවා. එතකොට ඇත්තටම ඇහුවොත් මේක දැනගන්න නම් මම මොකද්ද කරන්න ඕන කිව්වොත් මුකුත් නොකිරීම තමයි කරන්න තියෙන්නේ. එකම දේ සුමයිරේ. නිකන් ඉන්නවා. නිකන් පවතින බව දන්නවා එච්චරයි. එතකොට මං එන්නේ එතෙන්ට අභ්‍යන්තර දැනීමට හිත තියන්න ගියාට මුලින් මේක අමාරුයි. මොකද මොහොතක් ඉන්නේ පොඩි වෙලාවක ඉඳලා පයින්නවම තමයි. මේක චූටි වෙලාවයි ඉන්නේ. පොඩි වෙලාවක් ඉඳලා දුවලා යනවා කොහෙ දිව්වද දන්නේ නැහැ. එන්න රෝන්දයක් යන්න පටන් ගන්නවා. ඒ නිසා මේකට යම් මට්ටමකට අපි නැවත අදිෂ්ඨාන කරලා උදේ ඉඳලා මම අදිෂ්ඨාන කරලා අද මම මේකේ ඉන්නවා. ඒ නැගිට වෙලේ ඉඳලා මම ඉරියව්වත් එක්ක ඉන්නවා කියලා යම් මට්ටමකට මුල් කාලෙදී යම් දැඩි බවක් ගන්න ඕනේ. මොකද ඒ තරම්ම මේක දුවනවා. මොහොතක් තියන්න බෑ කොහෙද දිව්වද දන්නේ. පිස්සු ඇදිලා වගේ ඉන්නෙම නෑ කයත් එක්ක ඉන්න කිව්වට, ශරීරයත් එක්ක ඉන්න කිව්වට ඉන්නෙම නෑ. දැන් දුවන හින්දා එතකොට මම මොකද කරන්නේ? අර හරියට නිකන් අර මේ ටෙලි නාට්‍යවල වේදිකා නාට්‍යවල අර තියෙන චිත්‍රපට මේ ටෙලි වේදිකා නාට්‍ය රංගපාද්‍ය අර නළුවා ඉන්නවනේ. එයයි නෙලියයි යන පැත්තට ෆ්ලෑෂ් ලයිට් එක ගහන්නේ. අනිත් අය පෙවුනට ප්‍රධාන ලයිට් එක අර දෙන්න යන පැත්තට ගහනවා. අර යන පැත්තට ගන්නවා. අන්න ඒ වගේ තමයි දැන් ඒ කියන යෝගාවචරය මෙන්න මේ කියන ඉන්ද්‍රිය සංවරයට යන්න ඉස්සෙල්ලා එයා ඉන්ද්‍රිය සංවරයේ හිතන්න ඉස්සෙල්ලා එයා සති නිමිත්ත ගැන හිතනවා. මොකද සති නිමිත්ත හරහායි අපි ඉන්ද්‍රිය සංවරය පිටවන්නේ. සති නිමිත්ත නැතුව ඉන්ද්‍රිය සංවරය පිටන්න ගියාට පස්සේ අපි දන්නේ අපිට මොකද වෙලා යන්නේ කියලා. මොකද අපිට මාක් එකක් නැහැ. එන්න තැනක් නැහැ. පිටව ගන්න තැනක් නැහැ. මොකද අපිට යමකට සාපේක්ෂව තමයි අපිට නිමිති අනුනිමිති නොගෙන ඉන්න පුළුවන්. මුලදී භාවනාවේ කරන යෝගාවචරයේ මුලදී ආයතන හයෙන් නිමිති අනුනිමිති ගන්න නැත්තේ හොඳට මතක තියාගන්න. අර ගත්ත අරමුණට සාපේක්ෂ කරලා. ගත්ත නිමිත්තට සාපේක්ෂ කරලා. ඒ නිමිත්තට සාපේක්ෂක වෙලා එතකොට අපි මොනවා කළත් මොන සද්ද ඇහුණත් මම බලනවා මේ සද්ද ඇතුලේ මට බැරිද මගේ ඉරියව්වත් එක්ක ඉන්න. බැරිද මම මේ ක්‍රියාකාරකම් ඇතුලේ මගේ ඉරියව්ව සංවේදනය කරන්න. ඉරියව්වේ සජීවී බව අත්දකින්න. හිතන් ඉන්නවා නම් හිතන් ඉන්න ඉරියව්වේ දැන් ක්‍රියාව කරන්නේ හිතන් ඉඳගෙන නම් ඒ ඉරියව්ව සංවේදනය කරමු. ඒ ඉරියව්වේ සජීවී බව අත්දකින්න. අන්නේ දැනීමත් එක්ක ඒ සම්පූර්ණ තමන් සිතෙන් තමන්ගේ කය දැනීමත් එක්ක ඉන්නවා. කය දැනීමට ફોකස් කරනවා. ඉතින් එතකොට බලන්න මේක හැබැයි අපි ගොඩාක් අය දන්නේ මේක හරි පොඩි දෙයක් කියලා.
හැබැයි මේක තමයි අත්‍යවශ්‍යම කෑල්ල. මොකද මේක නැතුව මොකද හේතුව තමයි අපි නොදැනුවත්වට අපේ සම්පූර්ණ බලය අරගෙන තියෙන්නේ සිත විසින්. සිතවිලි කියන්නේ සම්පූර්ණ මගේ සිහිය ඇලිලා තියෙන්නේ සිතවිලි එක්ක. දැන් අපිට සිහියයි සිතවිලි කියන දෙක වෙන් කරගන්න බෑ. ඒ කියන්නේ අපිට හරි අමාරුයි මම සිහියෙන්ද ඉන්නේ. එහෙම නැත්නම් මම සිතවිල්ලකද ඉන්නේ. මේ දෙක කඩන්න බැරි තරමටම මේ දෙක බද්ධ වෙලා තියෙන්නේ. මේ දෙක එකතු වෙලා තියෙන්නේ. ඒ නිසා සිතවිලි ඇදිල්ලක් අදිනවා අපිට හිතා ගන්න බෑ. මොකද මේ කොහෙට අදිනවද මම දන්නෙත් නෑ. ඒ සිතවිලි ඇදගෙන යනවා හරියට නිකන් අර ගොනා පිටිපස්සේ යන කරත්තේ වගේ. ගොනා කියන්නේ සිත නම් ඕක අදින හැම තැනකටම අපි යනවා. අපිට තේරෙන්නේ නෑ මම මොන පව්කාරකමක්ද මේ කරන්නේ මම මොන අකුසල් කරනවද මොකක්වත් තේරෙන්නේ නෑ අරකට මත් වුණාට පස්සේ. ඒකට මත් වුණාට පස්සේ ඒකට වර්ණගත වුණාට පස්සේ ඒකට ඒ සිතේ හැඩයට අහු වුණාට පස්සේ එයාට පේන්නේ ඒක හරහා විතරයි. ඒ කියන්නේ චිත්තානුපස්සනා භාවනාවේදී බුදුහාඳුරෝ කියන්නේ චිත්තේ චිත්තානුපස්සී සිතේ සිතානුව බලන්න කියලා. අපිට කවලාකවත් සිතේ සිතානුව පේන්නේ අපි දකින්නේ අපි දාගත්ත පාට කණ්ණාඩිය. අපි කහ පාට කණ්ණාඩියක් දැක්කොත් ඒක වගේනේ ලෝකෙ පේන්නේ. රතු කණ්ණාඩිය දැම්මොත් රතු පාට පේන්නේ. එන්නේ මේ වගේ අපිට සම්පූර්ණ මේ දැන් තියෙන සතිමත් නැති හිතර පාට කණ්ණාඩියක්. ඒකට ප්‍රෝග්‍රෑම් වෙලා තියෙන්නේ මොකද්ද? ඒක වැඩි තණ්හා කරන්නේ මොකටද? අල්ලන්නේ ඒක. හොඳට බලන්න දැන්. ඉගැනේ මේ සිතට මොන කොයි අරමුණෙන්ද මේ වෙලාවේ රූපකින්ද වැඩි කෙලෙස් උපදවන්න පුළුවන් මේ වෙලාවේ යම් පහසකින්ද මද්ද්‍රවයකින්ද නැත්නම් වෙන මොකක් හරි එකකින්ද මට වින්දනය ගන්න පුළුවන් ඒ හිතට කිසිම සදාචාරයක් නැහැ කිසිම ශිෂ්ටාචාරයක් නැහැ කිසිම හොඳ නරකක් නැහැ ඒකට පැනලා යනවා දැන් අපි දන්නේ නැහැ දැන් බලන්නකො අපි හිතලා නෙමෙයිනේ සමහරලාට මේ රූප වලට ඇඩික්ට් වෙන්නේ අපි ගිහිල්ලා යම් මද්ද්‍රව්‍ය වලට හරි මොන පෙනීමකට හරි මොන සින්දුවකට හරි ඒ මියුසික් වලට හරි ඇඩික්ට් වෙන්නේ ඒ කෑමකට හරි සමහර බහන්නක අපි ගියාට පස්සේ දැන් අපි කෑම තෝරන්න ගියාට පස්සේ ඉබේම අත යනවා අච්චර කෑම තියෙද්දි මම එකක් තේරෙනවා මට ගිහිල්ලා ඇයි මං හිතලාද නේ ටක් ගාලා අත යනවා ඒ මොකද ඒ හිතට වැඩියෙන්ම කෙලෙස් උපදවන්න මොකද්ද පුළුවන් එයාගේ අතීත සංඥාත් එක්කනේ එක තියෙන්නේ වැඩිම කෙලෙස් උපදවන්න පුළුවන් මොන අරමුණද හිත ඒ වෙලේ රූපයක්ද ඒකට පයින්නවා සද්දයක්ද ඒකට පයින්නවා පහසක්ද ඒකට පයින්නවා ඒ වගේ අපි මුළු ජීවිතේම අපේ රූප අපි කියන්නේ කාමරයට බත් බැල වෙලා තියෙන සිත බැලකම් කරනවා වහල්කම් කරනවා දාසකම් කරනවා ඉතින් අර එච්චර දාසකම් කරපු හිත එච්චර වහල් හිත එච්චර වහල් වෙච්ච එච්චර දාසකම් කරන එච්චර ගොන් හිතක් තියෙනවා නම් හිතලා බලන්නකො එකපාරට මේ නිමිති අනුනිමිති ගන්න නැතුව කරන්න ගියාට කරගන්න බෑ ඒක. මොකද අපි දන්නේ මෙහෙම හැරෙද්දි අනිත් මේ පැත්තල අනිත් පැත්ත හැරෙද්දි අහුවෙලා පැනලා ඉවරයි සිත. බලන්නකො අපිවත් දන්නේ මේ වාඩි උනේ 100න් ඉන්න. මෙන්න අම්බාට නිදි. මෙන්න මොක ගිහිල්ලද දන්නේ හිතා ගන්න බෑ. මොකද මේ වෙන්නේ? මේ පැත්ත හැරෙන හැටිද ඉල්ල අල්ලන හැටි අරමුණු එච්චරම මත් ඉල්ලක් එච්චරම හැබැයියක් එච්චරම මත් බවක් තියෙනවා ඉතින් එතකොට අන්න ඒ වගේ දැන් සම්පූර්ණ අපි අවුරුදු ගානක් මේ සිතත් එක්ක අනන්‍ය වෙලා ඉඳලා මේ සිතත් එක්ක එකතු වෙලා ඉඳලා සම්පූර්ණ ඔබේ සිහිය දැන් සිහිය සිතවිල්ලයි සිහියයි වෙන් කරන්න බැරි තරමට දෙක එකක් වෙලා තියෙනවා මේක කඩන්න බෑ මේ සිතෙනුයි සිහියයි කියන එක වෙන් කරන්න බැරිම මට්ටමට තියෙන මට්ටමකදී සම්පූර්ණ අපේ කන්ට්‍රෝල් එක තියෙන යක්ෂයා මාරයාතේ මාරයා කියන්නේ සිතට වෙන මොකක්වත් නෙමෙයි මාරයා කියලා වෙන මොකක්වත් කොයිවත් එකක් නෑ මාරයා කියන්නේ තමන්ගේ සිත දමනේ නොවිච්ච සිත යටත් නොවේ සරෙන්ඩර් නොවිච්ච හිත යටත් නොවිච්ච සරෙන්ඩර් නොවිච්ච සිතට අපි කියනවා මාරයා කියලා මමත්වයේ කියලා ඒ මායя අපේ බලය අර ගන්නවා. සිත අපේ බලය අර ගන්නවා. සිත ඒ බලය අරගෙන යාට ඕන දේවල් එයා කරන හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ යාට ඕන දේවල් එයා කළාට කර්ම විපාක විඳින්න ඕනේ අපි. ඒක තමයි කැත වැඩි. ගේමට කැදගෙන එයා යාට ඕන ටික විඳින්න ගිහලා හිරේ වැටෙන්න ඕනේ අපි.
පරිප්පු ගන්න ඕනේ අපි. කර්ම විපාක දුගතිය කියලා ගෙවන්න ඕනෙත් අපි. ඒක තමයි සිද්ධිය දිරික හරි කැත වැඩක්. එයා යාට ඕනේ ආශාවල් ටික ඉෂ්ට කර ගන්නවා. යාට ඕනේ කාගෙන අපි පරිප්පු ගන්න ඕනේ ඉතින් යාට. අපිට වග කියන්න වෙනවා ඊට පස්සේ. නේ ඒක හිරේට ගිහිල්ලා කියන්න බෑනේ මං හිතලා මං දන්නේ මට මොන වුණාද නිකන් නේ අර කියන්න බෑනේ කාලී ආවේශ වුණාද අරවයි ආවේශ වුණාද කියලා. ඒව මේව කියන්න බෑ. අර ආවේශ වෙලා මට උනේ මෙයා ඒව පිළිගන්නේ උසාවිය. කවුරු ආවේශ වුණාත් කළාද ඔබ ගෙවපා. නේ ඊට පස්සේ මේ කිව්වේ අනේ මට ඒ වෙලාවේ මොන වුණාද දන්නේ නැහැ. ඒව වක් කියන්නේ නැහැ. ඒක තමයි වැඩේ තියෙන්නේ. සිත මොකද කරන්නේ? සිත මැදෙන්නේ. සිත හැම වෙලෙම කරන්නේ අන්තක ඉන්නවා. අන්තක තුල කර්ම රැස් වෙනවා. සිත අන්තක ඉන්නවා කියන්නේ මේක තමයි මායාවේ ආවේශය කියන්නේ. සිත මධ්‍ය ලක්ෂේ නෑ. සිත මැද නෑ. මැද නෙමෙයි අන්තක ජීවත් වෙනවා. අන්තක ජීවත් වුණාම මට තේරෙන්නේ නෑ මං කියන්නේ මොනවද? මං කරන්නේ මොනවද? මං කොහෙද යන්නේ මන් දන්නේ නෑ. එහෙම කිව්වා කියලා ඒක නිදහසට කාරණයක් නෙවෙයි. නේ මම දන්නේ නැතුව මේ සතා මරුවා කිව්වට බෑ. දැනම් මරණ කෙනා ශ්‍රේෂ්ඨයි දන්නේ නැතුව මරණ කෙනාට වඩා. වැරද්ද තමන් දන්නේ නැතුව කරන කෙනාට වඩා දන්න කෙනා ශ්‍රේෂ්ඨයි. මම දැනන්නම් මම මේ කරන්නේ අකුසලයක් කියලා. මම මේ හොරකමක් කරන්නේ දැනන්නම්. මම මේ වැරද්දක් කරන්නේ අකුසලයක් කරන්නේ කියන එක දන්න කෙනාට අකුසල අඩුයි. දන්නේ නැති කෙනාට වැඩි විපාක. කර්ම විපාක අතින් බලද්දී විපාකේ වැඩි නොදැන කරන කෙනා. මගේ අවිඥානය පිළිබඳ මම සවිඥානික නැතුව කරනවා දෙයක්. ඒක අකුසල් වැඩි. හැබැයි මගේ අවිඥානය පිළිබඳ මම හොඳට දන්නවනම් මගේ කපටිකම ගැන මම බොරුව පිළිබඳ දන්නවනම් ඒකේ අකුසලයි අඩු. නිකන් උදාහරණයකට ගත්තොත් එහෙම මෙහෙම හිතන්න යකඩයක් මම රත් වෙලා කියලා දන්නවනම් මම අල්ලන්නේ නැහැ හයිය. මම දන්නවා ඒකේ පිච්චෙන ගතිය. ඒක විපාකය. ඒකේ වේදනාව දන්නවනම් මම ඒක හයියෙන් අල්ලන්නේ නැහැ කොහොමද? මම ඒක හයියෙන් අල්ලන්නේ මම ඒක නොදන්නකම නිසා. මම දන්නේ නැත්තම් මේක ගිහිලා හයියෙන් අල්ලනවා. හැබැයි පොඩි එකා දන්නේ නැතුව කරන්ට් එක ඇල්ලුවා කියලා උඩ වදින එකේ අඩුවක් වෙන්නේ නැහැ. ඒක යාට ඒ පොඩි එකාට උනත් හම්බෙනවා. ඉතින් ඒ නිසා මම දන්නේ නැතුව මේවා කරා කිව්වට කරන්න දෙයක් නැහැ. දන්නේ නැතුව කරා කියලා ගැලවෙන්න බෑ. මොකද සිත අන්තක නම් ඉන්නේ. සිත මධ්‍ය ලක්ෂයට නැත්තම් මායя තුල ජීවත් වෙනවා. මායя තුල ජීවත් වෙද්දී මායя විසින් කරන හැම දෙයකටම විපාක ගෙවනවා. දැන් මුගලන් මහරහතන් වහන්සේගේ සිද්ධියේදී මුගලන් මහරහතන් වහන්සේව හොරු ඝාතනය කළානේ. හොරු ඝාතනය කළාදී ඇත්තටම මුනේ මුගලන් මහරහතන් වහන්සේ සසර කරපු කර්මයක්නේ ගෙවුනේ. අම්මා තාත්තා ඝාතනය කරපු කර්ම විපාකේ ගෙවිලා ගියා. හැබැයි එහෙම කියලා හොරුන්ට ගැලවීමක් හම්බ වෙනවද? නැහැ. යාලට ආනන්දරී කර්ම එහෙම සිද්ධ වෙනවා. ඒකෙන් ගැලවෙන්න බෑ. මේ අපි දන්නේ නැතුව කලේ උන්වහන්සේගේ කර්ම මොකද? කර්ම විපාක උන්වහන්සේගේ කර්ම විපාක ගෙවන්න පාවිච්චි කලේ ඒ වගේ අන්තගාමී සිත් තියෙන අය. හැබැයි එයාට ගැලවෙන්න බෑ. දැන් මට හිතන්නකෝ දැන් මට මේ ඉන්න මහත්තයාට ගහන්න ඕන. මට මල පැනලා තියෙන්නේ. හැබැයි මම ගහන්නේ නැහැ. හැබැයි මට තරහද. ඒතර මගේ තරහ සිටිවිල්ල යනවා මෙතන ඉන්න අන්තයක් ඉන්න මිනිස්සෙක්ට. මනස අන්තයක ඉන්න මිනිස්සෙක් ළඟට ඒ තෝට් එක ගිහලා එයා මෙයාට ගහනවා. එයා මෙයාට ගහද්දී සමහරට මෙයාගේ කර්ම විපාකයක් ගෙවෙනවා. සහ මගේ චේතනාවත් බලපානවා අරය ළඟට යන්න. අරය ළඟට මගේ චේතනාවත් ගිහිල්ලා බලපෑමක් වෙනවා. මගේ චේතනාව බලපායලා අරයා ගැහුවා කියලා. ඒතකොට ඒකේ විපාක එයාට හම්බෙන්නේ නැතු තියෙන්නේ. එයා ඒක නොදැන වුණත් එයාට තව මේ මගේ තියෙන සිතවිල්ලක තෝට් එක බලපෑ බෙන් එයා ඒක කළත් ඒක එයාගේ වහන්න වෙනවා ඊට පස්සේ. මං හිරේට යන්නේ එයාට හිරේට යන්නේ. ඉතින් අන්නේ වගේ තමයි මට තේරෙන හැටියට ඒකේ මනසාන්තයකට ගියාට පස්සේ ඒක දන්න මිනිස්සෙක් නම් ඒ මිනිස්සෙක් අකුසලේ මම දැනන් කරන්න මම දන්නවා මේක වැරද්දක්. ඒතකොට යාට ගැලවෙන්න හරි පුළුවන්. මං කරන වැඩේ පව්කාරකමක් කියලා දන්නේ නැති මිනිහේ. නොදැන මිනිහේ දිගට කරනවා. ඒක හයියෙන්ම කරනවා. මොකද එයා දන්නේ නැති නිසා ඒක පිළිබඳ. ඒ නිසා නොදන්නකම කියන්නේ ගැලවෙන්න කාරණයක් නෙවෙයි. දැන් බුදුරජාණන් වහන්සේ විනය පිටකේ විනීති පැනෙවුවට පස්සේ අපි මහාන වෙලා මේ විශික්ෂාපද කඩනවා.
කැඩුවට පස්සේ අපිට කියන්න බෑ අනේ මං එහෙම එකක් බුදුහාරෝ පනලා කියලා දෙන දන්නේ නැහැ කියලා නෑ. ඊට පස්සේ එයාගේ මහානකම නැත්තන් නෑ තමයි යා. ඒක කියන්නේ නොදැන හිටීම බේරෙන්න කාරණයක් නෙවෙයි. දැන් පාරේ යද්දි අපි දන්නේ නැහැ කියලා නීති බෑනේ දඩේ කන්න වෙනවා. මම දන්නේ නැහැ කියලා ගැලවෙන්න බෑ. එහෙම එකක් සිද්ධ වෙන ඒක දඩේ කන්න සිද්ධ වෙනවා. නොදැනීම හේතුවක් නෙමෙයි ශික්ෂාපදවලට. මම දැනන් හිටියේ නෑ මෙහෙම විනයක් තියෙන. ඉතින් ඒයි නොකියුවේ. නේ? කවුරු කියවන්න එපා. ගොඩක් දැනන් ඉන්න එපා. ගොඩනේ මහානලා ඉතින් තමන් විනය පිටකේ කියවගත්තේ නැත්තා. ඒකට තව කෙනෙක් පාලි නෑ මට අර ගුරුවරයා කියලා දුන්නේ නැද්ද? මෙයා ගුරුවරයා නෑ. ඉතින් තමන් කියන දේ තමන් එකට කියන්නේ. අන්න එතකොට අන්න ඒකට අපිට වග කියන්න වෙනවා. අන්න ඒකයි වැඩේ තියෙන්නේ. අපි කොච්චර කිව්වට මම දන්නේ මෙහෙමයි කියලා ඒක අදාළ වෙන්නේ නැහැ. ඒ වගේ ඒක මොකද හිත අන්තයකට ගියාට පස්සේ අපිව පාවිච්චි වෙන්න පටන් ගන්නවා. සම්පූර්ණ මගේ ශක්තිය මගේ එනර්ජි එක මාව සම්පූර්ණ කන්ට්‍රෝල් කරන්න ගන්න යන මාන ස්වභාවය. ඉතින් අන්න ඒ වගේ අන්තයක ඉන්න මිනිස්සේ කාලාන්තරයක් මාන ස්වභාවයට වශී වෙලා මාන ස්වභාවයට අහු වෙලා හිටපු මිනිස්සේ එකපාරට ගලවනවා කියන එක ලේසි නෑ. එකපාරට අන්තයකට නොයා ඉන්න කිව්වට ඔයා අන්ත දෙක ඇසුරු කරන්න එපා කිව්වට රාග වශයෙන් හෝ දේශ වශයෙන් නිමිති ගන්න එපා කිව්වට ඒක හොඳට බලන්න ඒක ප්‍රැක්ටිකල් නෑ. හැබැයි කතාව ඇත්ත. මේ නිමිති අනුනිමිති නොගැනීම තමයි වෙන්න ඕනේද? අන්න එතකොට අපි අන්න ඒකයි මං කිව්වේ ඒක ඇත්ත වුණාට අපි දන්නේ. ඒකට දැන් අපේ බලය තියෙන්නේ සිත තුල. සිත තමයි අපේ සම්පූර්ණ අපිව අරගෙන අපේ ජීවිත අපායක් මල ජරාවක් මහා පෞකාර සාපලද්ද කර්මකාරයෙක් බවට අපේ ආත්මය ගෙනින්න තියෙනවා. ඒතරේ සාපලත් ජීවිතේ මිනිස්සෙට ගැලවෙන්න ඕන උනාම ඒකේ නිදහස් වෙන්න උනාම එයාට එක පැත්තකින් ලොකු හිතේ හයියක් ඕන. අනිත් පැත්තේ වැදගත්ම දේ තමයි මම ඒකට යන්න තමයි අර සති නිමිත්ත වැදගත්. අර ඒ ඉරියව්වට හිත දාන එක වැදගත්. මං අර ඉරියව්වට හිත දැම්මාම මං අර දැඩි ලෙසම මගේ අවධානය ඒ අභ්‍යන්තර සජීවී බවට යොමු කරාම දැන් එතකොට අර සිතෙන් සිහිය කැඩෙන්න ගන්නවා. අර දැන් සිතට මගේ සම්පූර්ණ සිහිය අවධානයයි සිතවිල්ලයි දෙක වෙන් කරගන්නනේ අපිට බැරෝ හිටියේ. එතකොට දැන් සම්පූර්ණ මොකද වෙන්නේ? අර සිහිය ගැලවෙනවා සිතවිල්ල. සිහිය සිතවිල්ලෙන් ගැලවුණාට පස්සේ අපිට තේරෙන්න ගන්නවා නිකන් හරියට අර අපි නිකන් සිතවිල්ලත් එක්ක ගම් එකක් වගේ ඇලිලා ඉඳලා තියෙනවා. අපි ගම් එකක් වගේ ඇලිලා ඉඳලා තියෙන හාකබෝන් ගෑවා වගේ දැන් පොඩ්ඩක් ගැලවිලා තියෙනවා. දැන් නිකන් ලිහිල් බවක් තියෙනවා. හැබැයි ලිහිල් බවක් තිබ්බට පොඩි එන්න සමහර අය එන්න පටන් ගන්නවා වමන යන්න වගේ එන්න පටන් ගන්නවා අපිරියාවක් එන්න පටන් ගන්නවා නිකන් දවසම නිකන් ඔක්කාරෙට එන්න ගන්නවා වමන යන්න ගන්නවා මුස්පේන්තුවක් සෙට් වෙනවා මුස්පේන්තු වෙන්න පටන් ගන්නවා වමන යන්න ඔක්කාරෙට යන්න පටන් ගන්නවා අපි කියන්නේ යම් මට්ටමක චිත්ත වේග ටිකක් පහළ වෙන්න ගන්නවා ඒ චිත්ත වේග දැනගන්න එක ඉච්චර ගණන් ගන්න එපා මොකද මේ චිත්ත වේග ටික මේ ඔක්කාරෙට යාම මේ වමන යාම මේ මුස්පේන්තුව වෙන්නේ දැන් සම්පූර්ණ ඔබ බවට පරිවර්තනය වෙන්න යන්නේ. දැන් ඔබ දාගෙන හිටපු හැව ගලවන්න යන්නේ මේ. දැන් මේ සිතත් එක්ක තිබ්බ කනෙක්ෂන් එක සිතත් එක්ක තිබ්බ සම්බන්ධේ මිදෙන්න යන වෙලාව මේ. ඒ මොකද ඔබ දැඩි ලෙසම අදිෂ්ඨාන කරලා කය ඉරියව් එක්කම හිටියා. ඉරියව් එක්කම කියන්නේ මොනවා කළත් නැවත ඉරියව්වට ගත්තා. හිතේ කොහේ ගියත් ඒක ගත්තට පස්සේ අර ඔක්කාර ගතිය එනවා. අර වමන යන මූඩ් එක එනවා. අර අප්පිරියාව එනවා. මිනිස්සු රුස්සන් නැති ගතිය එනවා. රුස්සන් නැති නුරුස්නා ස්වභාවය. ඒක ඉතින් අපිට තියෙන්නේ ඒක හඳුනාගත්තට පස්සේ ඒක තේරුම් ගත්තට පස්සේ ඒක ටික දවසක් යද්දී ඒක ඕම්ම නෝමල් වෙලා ගෙවිලා යනවා. නිකන් අර සික් පීරියඩ් එක ඉවරලා යනවා වගේ. ඩක්ස් ගත්තට පස්සේ නිකන් ඒක කාලයත් එක ඒක ගෙවිලා යන්න පටන් ගන්නවා. ඒ ගෙවිලා ගියාට පස්සේ දැන් එතනදී දැන් ඊට පස්සේ දැන් අපි චිත්තානුපස්සනාව කරනවා කියන්නේ චිත්තානුපස්සනාව වඩනවා කියන්නේ කායානුපස්සනාවට සාපේක්ෂව. කායගත සතියට සාපේක්ෂව තමයි ඊට පස්සේ කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා හතර
වඩන්න යද්දී ඉස්සෙල්ලා අර කය අල්ලගත්තට පස්සේ ඊට සාපේක්ෂව තමයි අර අපි දැන් එතන හිත පිහිටවලා ඒ නිමිත්ත තුල හිත පිහිටවලා ඒකට ඒ අරමුණට ඒ නිමිත්තට සාපේක්ෂකවයි සිතිවිලි දැනගන්නේ. වේදනා අර කියන ඔක්කාරයට නැහැඟීම් අර වමන යන මූඩ් අර කියන ඒවා ඔක්කොම ඒ කියන්නේ මම ඒවා දැනගන්නවා. දැන් මම කයට හිත තියාගෙන ඉන්නවා. ඉරියව්වට හිත තියාගෙන ඉන්නවා. ඊට පස්සේ මට තේරෙනවා දැන් මේ සිත යනවා අතීතයට. සිත අනාගතයට යනවා. සිත ආය රූප වලට යනවා. කියලා අර ඉරියව්ව තුළ ඉඳගෙන තමයි සිත පරීක්ෂා කරන්නේ. එතකොට මේ ඉරියව්ව තුළ ඉඳගෙන මම මේ සිත පිළිබඳ සිහිය පවත්වද්දී එතකොට ආයෙ සිත ඒක දැනගත්ත ගමන්ම සිත ගියා කියලා ආයෙනවා ඉරියව්වට. ආයෙ අර අභ්‍යන්තර දැනීමට එනවා. අනේ එහෙම තමයි අපි නිමිති අනුනිමිති නොගෙන ඉන්නේ ආයතන වලින්. නිමිති අනුනිමිති නොගෙන ඉන්නේ මුලදී අර ඉරියව්වට සාපේක්ෂ කරලා. අර කයට සාපේක්ෂ කරලා. එහෙම නැතුව මට හිතෙන්නේ නැහැ නේද? එහෙම නැතුව මේක කරන්න ගියාට මට හිතෙන්නේම අහුවෙලා යනවා. අලුත් යෝගාවචරයට බෑ ඒක. ඒ කියන්නේ අලුතෙන් මේ සිහිය මුලින්ම පිළිරන්න යන කෙනෙක්ට සිහිය ආධුනිකයෙක්ට එහෙම නැතුව අපි කිව්වා කියලා මේ සිහියට එන්න අවදි වෙන්න අනිමිති අනුනිමිති නොගෙන ඉන්න කියලා ඒක වෙන්නේ නැති දෙයක්. ඊට පස්සේ දැන් ওই විදිහට අපි හොඳට මේ වැඩක් කරද්දී වුණත් ඉරියව්ව වැඩක් කරද්දී වුණත් කතා කරද්දී වුණත් තමන්ගේ අභ්‍යන්තරයේ කවුරු හරි කියන දේ වුණත් අහන් ඉද්දී තමන්ගේ අභ්‍යන්තරයේ සංවේදනය කර තමයි අහන් ඉන්න ඕන එක. මගේ කයට හිත තියාගෙන තමයි කියන එක අහන් ඉන්නේ. හැබැයි එහෙම අහන් එද්දී පොඩ්ඩක් අර මේ ඇහෙන දේ ඉස්සර ගණන් ගන්න තියලා යයි ටිකක්. ඒකේ මේක නෑ මේ කතා කරනවා කතා කළාට ඇතුළට එන්නේ නැහැ වගේ එකක් වෙනවා. මට ඒක ප්‍රශ්නය ආවත් අදට භාවනා කරන්න යද්දී ඒ හුස්මට හිත දාන්න ගිහලා අන්තිමට මට වෙච්ච දේ තමයි මේ හිත දාන්න ගිහලා කවුරු හරි කතා කරද්දී ඒත් පේන්නේ හුස්මමයි මට. දැන් මට කවුරු හරි කතා කරද්දී එයා කියන ඒ වගේ හැඟීම් දැනෙන්නේ නැහැ. එයා පුල් සීරියස් වෙලා ඇස් මේවා කරගෙන හෙන සීරියස් පිට කියනවා සිද්ධිය. ගානක් නැහැ. මං ඉන්නේ මාත් එක්ක. මං ඉන්නේ කයත් එක්ක. මං ඉන්නේ හුස්මත් එක්ක. ඉතින් එතකොට වෙන්නේ අර මිනිස්සුયો කියන ඒවාට එච්චර ලොකු ඇටෙන්ෂන් එකක් ගන්නේ නැහැ. උත්තරේ ෂෝට් ඇන් ස්වීට් වෙනවා. බොහොම අරයා වචන 200කින් දෙයක් කියද්දි වචන දෙකයි කියවෙන්නේ. එතකොට පොඩි විදියක පොඩ්ඩක් අර අනිත් අය එක්ක අපේ තියෙන කනෙක්ෂන් එක අඩුවක් වෙන්න ගන්නවා. ඉස්සර එහෙම නෙමෙයිනේ අපි වට්ටිය අම්මලා වගේනේ. ඔයාගේ ප්‍රශ්න කියන්නේ මම මගේ කියන්න. අරක අහන් ඉන්නේ මගේ ලොට් එක දාන්න. අර ගෙවල් දෙකක් ඇදලා අර කියන කාන්තා බන්න අර ගෙවල් දෙකක් කට්ටිය දෙපැත්තේ දැන් අර කතා කයිවාරු ගහන්නේ. වැට ළඟට යනවා. මෙයාත් අල්ලපු ගෙදර කෙනක් දෙනවා වැට ළඟට. වැට ළඟට ඇවිල්ලා තින් ඒ වැට ළඟ බලන්න මම දැකලා තියෙනවා අපේ ගෙදර පවා මේ අම්මලා ගිහලා අර අල්ලපු ගෙදර වැට ළඟ ඉඳන් ඒ ඇන්ටිලත් දෙනවා මේ ඇන්ටිලත් දෙනවා. අයියෝ වැට ළඟ සංගමය කියලා කියවනවද දන්නේ මොනවා හරි ඒවා ටිකක් කරනවා කියවනවා වැට ළඟ සංගමේ. ඉතින් පුදුමාකාර ඔයා මට කියන ගමන් ඉන්න යා ඊට පස්සේ යා නවතු ගම මෙහා පටන් ගන්නවා. මෙයා නවත්තන්න ඉස්සෙල්ලා අර එක් පටන් ගන්නවා යාගේ ටික කියවන්න. ඉතින් රිලීස් එක මන් දන්නේ නිකන් ඒකද කියලා යාලා දකින්න නිවන. රිලැක්ස් වෙන්නේ ඒකෙන්ද දන්නේ. අර යාගේ මේ ඇති වැඩකුත් නෑ මොනවද කයිවාරු ගාල්ක නේද? ගෙදර බත් එකක් ඉඳලා ඉතින් වැට ළඟ. වැටලා ගෙන්න පටන් ගන්නවා. ඒ වගේ මේ මොකද්දෝ එකක් වෙන්න පට තියෙනවා. අපි දැන් අපි මොකද කරන්නේ? අපි මේ ඉරියව්වට ආපු ගමන්ම අපිට කියවෙන්නේ නැහැ වචන. කියවෙන්නේ අරයා මොකද අරයා කියන ඒවාගෙන් අපි හැංගීම් ගන්න. අපි ගාඩ් එකක් දාලා වගේ එයා කියන ඒවා අපිට වදින්න තියලා යනවා. ඉතින් ඒ වගේ තමයි අපි මොකද්දෝ මන්ද මේ 100ට ගියාට පස්සේ අපි වෙනම මූඩ් එකකට යනවා. වෙනම ලෝකයකට යනවා. අපිට තේරෙන්නේ මොනවද මේ ලෝකෙ මෙච්චර දඟලන්නේ. අරයා වචන 500ක් කියන එකට මගේ උත්තරේ වචන දෙකකින් ඉඳලා පටන් ගන්නවා. එන්න පටන් ගන්නවා. ඉතින් ඒ අවශ්‍ය දෙයට විතරයි කියවෙන්නේ. ඒ මොකද මම ඉන්නේ දැන් මමත් එක්ක. දැන් මම මගේ ඉරියව්වට කිදා බෑලා. මම මාත් එක්ක ඉන්නවා. ඉතින් ඇයි මට තේරෙන්නේ ඒ මූඩ් එක එනවා ගංජා වලින්. හැබැයි ගංජා ඕනේ නැහැ. සතියට ගියනම් ඒක නිකම්ම තියෙන බඩු. සතියට ගියාට පස්සේ අර එක්තෙන් කරන්න දැන එනවා. ආයෙ එනවා මෙතෙන්ට.
මෙතෙන්ට එන්න පටන් ගන්නවා. එතකොට අන්න ඒකට සාපේක්ෂ කරලා මම මගේ කතා කරන්න ගියාමත් ඉරියව්වේ ඒකෙම ඉන්නවා. වැඩ කරන්න ගියාමත් එතන ඉන්නවා. ඕක අපිට හැබැයිකට ගියාට පස්සේ මට තේරෙන්නේ අපිට අපේ බොඩි එකක් නැති තේරෙන්නේ නැතිලා. අන්තිමට කය කියලා අරමුණකුත් නැහැ. කය කියලා අරගන්න ඊට පස්සේ ටික මේ වෙන්නේ රූප පේන්නේ නැත්තේ නෑ. රූප පේනවා, ශබ්ද ඇහෙනවා, ගඳ සුවඳ දැනෙනවා. දැනුණට ඇතුළට නිමිති එන්නේ. දැන් ඊට අන්තිමට යද්දි කය කියලා කෙහෙකුත් නැහැ. ඒ කියන්නේ නිමිත්තක පිහිටපු තැනකුත් නැහැ. අරමුණක් අල්ලපු තැනකුත් නැහැ. අරමුණක් අල්ලලාත් නැහැ. හැබැයි අරමුණක් අල්ලන්නේ නැතුවට මේට පේනවා ඔටෝ නිමිති ගන්නේ. ඔටෝ නිමිති ගන්න අරමුණු ගන්න ලස්සන දේවල් පේනවා. ලස්සන රහ ඇහෙනවා. හැබැයි හැම එකක්ම යම් උපේක්ෂාවක් තුල ඇහෙන. සතිය සහ උපේක්ෂාව දෙක ඔටෝ පිහිටන්න ගන්නවා. සිහිය සහ උපේක්ෂාව දෙක ඔටෝ පිහිටන්න ගත්තට පස්සේ එතකොට අපි ආයාසයෙන් අරමුණු අරගන්න නැතුව නිමිති නොකර ඉන්නව නෙවෙයි. ඒක මගේ කියන්නේ નિરાයාස ස්වභාවය. දකින්න තැන සිත නතර වෙනවා. ඇහෙන තැන නතර වෙනවා. දැන් සිත කැලේකට ගියාම කැලෙත් එකයි. ඊට පස්සේ කාමරයක හිටියාම හිතනවා යකෝ මට කාමරේ ඉන්න වෙලාවේ දැනෙන සයිලන්ට් එකනේ කැලේදි දැනෙන්නේ. මුහුදට ගියා බීච් එක ළඟ දැනෙන්නේ. මේ හැම තැනම මනස එකම ස්වභාවය වෙනවා. ඉස්සරෙම නෙමෙයිනේ බීච් එක ළඟට ගියාම අමුතු කන්දක් උඩට ගියාට පස්සේ මුහුදක් අයිනට ගියාට පස්සේ කැලේකදී සිත අමුතු සයිලන්ට් එකක් තියෙනවා. දැන් තේරෙනවා ඒ සයිලන්ට් එක යුද පිටියක් අස්සේ තියෙනවා. මහා යුද්ධයක් අස්සේ මහා හෙන ගැහිල්ලක් අස්සේ මේ ඇතුළ නිශ්චල වෙලා ගිහින් මේ හෙන කෙලෙලා මේ මැරෙනවා වරකම් යනවා මිනිමරුන් යනවා ඔක්කොම යනවා ගාලල්ල දෙන්න පටන් ගන්නවා විශේෂය තේරෙන්නේ නැති වෙන්න පටන් ගන්නවා ඉතින් ඒ නිසා එතකොට එයාට මරණ කියන්නේ තව සිද්ධියක් විතරයි කවුරුද බෙල්ල කපලා යනවා කිව්වොත් ඉතින් ඒ ගාලල්ල ඉතින් ඒකත් තව සිද්ධි මාත්‍රයක් ඇරෙන්න එතනින් යාට කිසිම තෝට් එකක් එන්නේ නැහැ ඇස්සට මරනවා කිව්වත් මැරෙනවා කිව්වත් කිසි දෙයක් අස්සේ චලනයක් කිසි දෙයක් අභ්‍යන්තරේ හෙලවීමකටපත් වෙන්නේ නැහැ චලනයකට එන්නේ නැහැ අභ්‍යන්තරේ එතකොට තමයි අපිට මේ නිමිටි අනුනිමිටි ගන්න නොගෙන ඉන්නවා කියන එක කරන්න පුළුවන් ඉතින් අන්න ඒකයි මම කියන්නේ මගේ පෞද්ගලික අදහස ඒක සති නිමිත්ත හරහා යන්න ඕනේ කියන්නේ ඒක කායානුපසන අරමුණක් කරා යන්න ඕනේ. අරමුණක් අරගෙන අරමුණට සාපේක්ෂව තමයි මුලින් අපි අරු නිමිති ගන්න නැතුව ඉන්නේ. පස්සේ අරමුණ නැති වුණත් නිමිති අරු නිමිති ගන්නේ නැහැ. දැන් අපි හිතමු සිත මට කාට හරි බැඳිලා යනවා කියන්නකෝ. සිත කවුරු හරි ගෑන් ළමෙක් හරි පිරිමි ළමෙක්ට හරි මොනවා හරි දෙයකට බැඳිලා ගියත් මට දැනෙන හැටියට සිතේ තව පැත්තක් වැඩ කරන්න පටන් ගන්නවා. දැන් මේ අපි මේ දේශනාව අහලා තියෙනවා කියලා. දැන් මම කියන්නේ මේ සුපිරි මට්ටම කෙනෙක් ගැන නෙමෙයි. සාමාන්‍යයෙන් මේක වඩලා දේශනාවල් අහලා යන මුල් කෙනෙක් කියන්නේ තේරුම් ගන්නකො. කරන් යද්දී අර පරණ පුරුද්දට මේ නිමිත්ත එනවා. ඒ කතා කර ඉන්න ඒ ආදරණීය මැසේජ් එකක් දාන්න ඒ මෝඩ් එක එනවා. ඒ මෝඩ් එක ආවට තව මොකද්ද ස්වභාවයක් ඇවිල්ලා ඒක යම් සීමාව පන්නන්න දෙන්නේ නැහැ. ඉස්සරේම නෙමෙයිනේ ඕක මැසේජ් එකක් දාලා ලව් වලට ගිහිල්ලා අයිති කරගෙන මහා පරිප්පු ගොඩක් කනවනේ ඊට පස්සේ. හින වද විද්‍යා දුක් විඳිනවානේ. දැන් එච්චර යන්නේ නැහැ අර hina වෙනවා. ඒ වගේ මැසේජ් එකක් දැම්මොත් මැසේජ් එකක් දානවා ඇරෙන්න අර ඉස්සර වගේ එයාගෙන් තව මැසේජ් එකක් ගන්න මැසේජ් එකක් දාන්න. ඒ කියන්නේ අපි කියන්නේ අපේ ඇතුළ හැම කෙනෙක්ම මේ හලන්න කතා කරන්නේ. හලන ගතිය. ඒක බුදුහාමුදුරුවෝ කියනවා මේ අනුරුද්ධ සූත්‍රයේ තියෙනවා මේ පවිත්තාසායන් ධම්මෝ නායන් ධම්මෝ ඝන සංගනිකාරාමස්ස කියලා. පවිත්තාසායන් ධම්මෝ නායන් ධම්මෝ ඝන සංගනිකාරාමස්ස කියලා කියන්නේ එයා මේ කියනවා මේ හුදකලාවට ඇලිච්ච කෙනාට තමයි මේ ධර්මය අවබෝධ කරන්නේ. සහ පිරිසට ඇලිච්ච කෙනාට නෙමෙයි. පිරිසට ඇලිච්ච පිරිසට කැමති කෙනාට නෙමෙයි මේ සත්‍ය තියෙන්නේ. හුදකලාවට විවේකයට පත් වෙච්ච කෙනාට කියලා. එතකොට දැන්
අන්ගේ ඒ මෝඩ් එක අපේ එන්න පටන් ගන්නවා. ඒකට මේ අපිට ඉස්සර කිව්වේ නම මේ කවුරු හරි කට්ටිය සෙට් වුණොත් හලන්න කතා කරපන් කිව්වා. හලනවා කියලා කියන්නේ අපි දැන් Facebook එකේ කොහොමද කිව්වොත් එහෙම හොඳයි එච්චරයි. එතකොට අපි අහුවොත් ඔයා කොහොමද මේ දවස්වල ඔයාට මොකද වෙන්නේ? ඒ කියන්නේ මමත් ඉල්ලනවා අනිත් පැත්තෙනුත්. මට දැන් ඕනේ කන්වර්සේෂන් එක යන්න. ඔයත් එක්ක කයිවාරුව ගහන්න ඕනේ. ඔයත් එක්ක ලව් එෆෙයාර් එක යන්න ඕනේ. ඒ නිසා මම මැසේජ් එකක් දානවා. අනිත් පැත්තෙන් ගන්න එකක් රිප්ලයි එකක්. අනිත් අරයාගෙනුත් තව පොඩ්ඩක් ඉස්සරහට යන්න ගියේ මේ කයිවාරුව. ඉතින් ඒ නිසා එහෙමත් මැසේජ් ගහන්න බලා. එහෙම නැත්නම් ඉතින් මනුස්සකමට කොහොමද හොඳයි ඉතින් එච්චරයි. ඉතින් එතනින් ඇහුවාම එතනින් එහා අරයා දන්නවා දැන් ඉවරයි කතාව. එතනින් එහා මෙයාට අවශ්‍ය නැහැ. මෙයා අන්නේ වගේ අපිට මොකද්දෝ මන්දා ඥානයක් එනවා මේ හලන්න මිනිස්සුන්ව. පුතුමාකාර විදිය හැලිලා. ඒ කියන්නේ කවුරු හරි ආවම මොකද්ද අයියා මොකද්ද මගේ වෙන්න ඕනේ? හරි ඔන්න මං කළා එච්චරයි. ලුවාන්තරන් එයා අයි මිනිස්සෙක් ආව උදව් නොකර ඉන්නේ නැහැ. ඒ මිනිස්සයාට මොකද්ද උදව් ඕනේ? ඒ මිනිස්සයා මගෙන් ඉල්ලන්නේ මොකද්ද මට එක කරන්න පුළුවන්ද? කළා මහරු. ටක් ගාලා ෂේප් එකේ කැපෙන්නමයි බලන්නේ. ඒ මොකද්ද ඇඟෙන් එන්න පටන් ගන්නවා අපිට එක. මිනිස්සුන්ව හලන ගතිය. ඒක දේශයෙන් එන එකක් නෙවෙයි. දන්න ඕනවට වඩා අලවට්ටම් වලට ගියොත් වැඩක් නැහැ. පය ගානක් අයිවාර වලට ගියොත් එහෙම ඕපු දූප ටිකක් තියෙන්නේ. අනවශ්‍ය කරේ අන්නේ වගේ අපේ අස්සෙන් ඒ හලන ගතිය එනවා. ගර්ල්ෆ්‍රෙන්ඩ් කතා කළත්, බොයිෆ්‍රෙන්ඩ් කතා කළත්, අම්මා කතා කළත් වචනෙන් දෙකෙන් කට් කරා ගියා. මොකද්ද අම්මට වෙන්න ඕනේ? අම්මට මොකද්ද වෙන්න ඕනේ මං එච්චරයි. ඉතින් යාට ඕනේ නැහැ. අරයාගේ මේමයි අර ගෙදර එක්කෙනා මේමයි මේ ගෙවල් ගිය බලන්න කතා කරලා අම්මා තාත්තලා එක බොරු නා. මම බොරු කියන්නේ නම් පුළුවන් නම් අම්මලා එක කතා කරන්න කෝල් එකකින් මං අත්දැකීමෙන් කියන්නේ බයිලා ගොඩයි තියෙන්නේ. දැන් කනෙක්ෂන් කැපුවා. අස්සෙන් මෙනවා ඕනේ නැහැ අම්මා එක කතාවක්. ඕනේ නැහැ තාත්තා එක කතාවක්. හැබැයි අවශ්‍ය දේ කරනවා. ඔයාලට මොකක් හරි ඕනේද උදව්වක්. මගෙන් මොන හරි වෙන්න දෙයක් තියෙනවද? ඒක කරන්නේ නැති ඒක මගේ ඇරිලා. ඒ දේ කරන්නේ නැත්නම් කවුරු හරි ඇවිල්ලා මගෙන් බැහුවොත් ඔබ වහන්සේට මට මෙහෙම උදව්වක් කරන්න බැයිද? මේ දේ කියලා දෙන්න බැයිද කියලා. අන්න එතකොට මම මග අරිනවා කියන්නේ ඒක වැරදි. නෑ යාට ඇත්තටම අවශ්‍යතාවයක් තියෙනවද? ඒක බැලුවා. ඒක කරලා අන්නේ මූඩ් එක අපේ අස්සේ ඒ පහත් එක වඩාගෙන යද්දී ක්වොලිටි අස්සේ එන්න පටන් ගන්නවා. ඒ කියන්නේ Facebook එකේ වුණත් බැලුවාම Messenger වල වචනයයි දෙකයි. මොකක්වත් නෑ. ඒ හැබැයි අපි මත් වුණොත් තමයි අපි ගිහිල්ලා යන්නේ තව මේ සාකච්ඡාව යන්න ඉස්සරහට. මේ සංවේදනය යන්නේ ඒ වගේ අපේ අභ්‍යන්තරයේ ස්වභාවයක් එනවා. ඉස්සර එහෙම නෙමෙයි. ඉස්සර අම්මට සිරි කෙල්ලෙට හරි කොල්ලෙට හරි කෝල් එකක් ගත්තොත් පාන්දර එළි වෙනකම් මල යනවා. මල් කඩනවා. මැසේජ් පාර යනවා. දැන් ඔන්න විනාඩි 10යි විනාඩි 15යි අපිටම තේනවා අපිටම කම්මැලි දැන්. අපිටම වැඩි වෙලා යන්න හිතෙන්නේ නැහැ කන්වර්සේෂන් එක. අපිටම පොඩ ඉතින් අනිත් හැබැයි එතකොට ගෙවල් වල අය කියනවා දැන් ඉස්සර වගේ නෙමෙයි අපිව ගණන් ගන්න නැහැ දැන්. අපිව බලන්නේ අපි දිහා අපිට එක්ක නිකන් නෑ දැන් අපිව අමතක කළා වගේ දැන් අපිව මතක නැති වෙලා කියලා ඉතින් අනිත් පැත්තෙන් චෝදනා එන්න පටන් ගන්නවා. අනිත් පැත්තේ අය කියනවා උඹ යාළුවෝ කියන්න පටන් ගන්නවා උඹ දැන් හරි වෙනස් වෙලා උඹලා මේ ධර්මයටලා දැන් ලොකු සීන් එකේ ඉන්නේ ලොකු කතාවල ඉන්නේ කියලා ඉතින් අර පැත්තේ යාළුවෝ මොකද කරන්නේ? ප්‍රශ්නේ තියෙන්නේ යාළුවෝ ටික ටික හැලෙන්න ගන්නවා. එතකොට ඒ කියන්නේ යාළුවෝ කියනවා අපෝ මං උන් හරියන්නේ නැහැ කියලා උන් කියනවා අපිව කොන් කරලා කියලා. අපි කියනවා අනේ අයියේ අපිව කොන් කරන්න එපා. ඉතින් කියලා කිව්වට අපි යටේ හිතින් දන්නවා අම්මේ උඹලා ඕකමයි මට කරන්න ඕනේ. උඹලා තව මාව කොන් කරපන් කියලා උන්ට මූන්ට කරන් කියන්නේ හොඳ නැහැ. ඒක කෙනෙක් කන්ට ගැහුවා ගේනේ. අම්මෝ උඹලගේ කොන් වීම තමයි මට ඕනම දේ කියලා. ලොකු කතාව ඕනේ නැහැ. අයියේ සෝරි ඉතින් උඹලා එහෙම කරන්න එපා බං කියලා මම ආයෙත් මැසේජ් නොකර ඉන්නවා. ආයෙත් කතා නොකර ඉන්නවා. දැන් මම හරි ආසයි උඹලා ඉන්න ඔක්කොගෙන් මාව අයින් කරපන්. උඹලා ඔය හැම තනතොරකින් මාව ගලවපන්. ඒ තරම මට විවේකී තියෙන. ඒ තරම මට ලේසි. මාව ජොබ් වලින් අයින් කළාත් හෙන ගහලා ගියා. ඉතින් ධම්මජීවර දවසක් අපිට කියනවා උන්වහන්සේගේ ජොබ් කරන ආයතනේ උන්වහන්සේට තිබ්බ ප්‍රශ්නෙලු උන්වහන්සේ පුදුම විදිහට වැඩ කරාලු. කියන්නේ ගොඩාක් ලාභ ලබලා දුන්නලු සුද්දගේ කම්පැනි එකල වැඩ කරේ. ගොඩාක් ලාභ ලබලා දුන්නලු. ඉතින් ඒ නිසා උදේ ඉඳන් රැය වෙනකම් වැඩලු. ඒ කියන්නේ non stop වැඩ කරලා තිනවා. ඉතින් හැබැයි ලොකු හම්බ කිරිල්ලක් හම්බ කරා කිව්වා. මම කියන්නේ ලක්ෂ ගාණක් මාසෙකට ඒ කාලේ හැටියට හිතා ගන්න බැරි දානයක් හම්බ කරාලු. ලක්ෂ ගාණක් මාසෙකට පඩිය තියනවලු. ඒ වගේම හැබැයි දුන්නලු. උන්වහන්සේ මට කිව්වේ උන්වහන්සේ හම්බෙන එකක්වත් තියන් හිටියේ නෑලු. ඔක්කොම බෙදලා දුන්නලු. හැබැයි ඒ මොකද ඒ තරම් ඒ කම්පැනිට ලාභ වෙලා දීලා. ඒ නිසා කම්පැනිනොත් සුද්දා සල්කවල. සුද්දාත් හොඳටම සැලකිල්ලක් කරලා තිනවා. හැබැයි තේරුණාලු ජීවිතයක් නෑ.
කැඹිරිල්ලක් විතරයි තියෙන්නේ. කියලා එහෙම ඉන්න ගමන් ඒ අස්සේ වෙලාවක් වෙන් කරගත්තලු භාවනා කරා. කරගෙන භාවනා කරන්න වෙලාවක් වෙන් කරගත්තට පස්සේ ඊට පස්සේ මොකද වෙන්නේ මේ එක පාට සම්පූර්ණ උද්ඝෝෂණය කරන්න ගත්තලු සේවක මණ්ඩලයට 100 ගානක් 200 ගානක් දීලා තිනවා. ඔක්කොමලා උද්ඝෝෂණය කරන්න ගත්තලු මෙයා මේ මැනේජර් එක මේ ලොක්කා එක්ක බෑ අපිට. කිසි බොරු චෝදනාවල් කළා ඔක්කොම ඉතින් ඊට පස්සේ උනාසේ ගත්තලු කාර් එක එහෙම දැන් ජොබ් එකේ බොසුත් කිව්වලු ටික දවසකට පොඩ්ඩක් නිහඬ වෙන්න කියලා. මොකද සම්පූර්ණ විරෝධය දිනවා. අනේ තැන්ක් යූ කියලා ආවලු. ඉතින් එයාට ආයි තැන්ක් යූ ලොකු දෙයක් කිව්වලු. ආවලු රිස්සන්න වන්නට ආයි ගියේ නැහැලු. ඉතින් උනාසේ කියනවා එදා ඒ කෙලුනේ නැත්තම් එදා ඒ මුළු ඔෆිස් එකේ හිටපු ඔක්කොමලා උද්ඝෝෂණය නොකළ නම් අද මෙහෙම ජීවිතයක් ගත කරනවද? තවත් අරකට කඹර ඉන්න එපේ. අර ෆැක්ටරියට ලාභ ඔබ මුළු ආත්මෙම ඉවර කරන්න ඕන. ඉතින් එතකොට ඒ යටි උන්වහන්සේ කියන කතාව තමයි ඒ නිසා මට හිතෙන්නේ අපිට මේ මාර්ගයේදී කොන් කරන එකම හොඳයි. අපිට නැති වෙලා යන එක හොඳමයි තරතුරු. අපේ යාළුවෝ ටික හැඳි ගෑවිලා යන එකම තමයි හොඳ. ඉන්නේ ඔක්කොම අපෙන් ඈත් වෙලා යන තරමට මට විවේකේ. මට ෆුල් ටයිම් හම්බ වෙනවා. උන් ටික ඇවිල්ලා වට වෙලා ඉතින් මට කාලේ නැති බයිලා ටිකන්නේ ගන්න බලන්න යාළුවෝ ටික වට වෙලා මොනවද කයිවාරු කියන්නේ. මොනවද අම්මලා තාත්තලා ළඟ හිටියාම තියෙන්නේ කියලා. අම්මා තාත්තා ළඟ හිටියගෙන යන්නේ යා. පච්ච කොටයි. එක එක්කිනාගේ ඔබුදු පාරය ගැනයි මෙයා ගැන ඉතින් ওই කට්ටිය ඈත් වෙන තරමටම. මට විවේකේ මට හුදකලාව මට ඕනේ මාර්ගේ වඩා ගන්න ලේසි. ආන් ඒ වගේ මට තේරෙන හැටියට අපේ අභ්‍යන්තරයේ අපේම ඇතුළ මෙන්න මේ මූඩ් එක එන්න ගන්නවා. පුළුවන්තරම් අපි උන් එන්න කිව්වට අපි පාටි වලට අපි පාටි දෙන්න යන්නේ නැහැ. අපි පාටි දෙන්න යන්නේ නැතුණම උනුත් අපිට පාටි වලට ආරාධනා කරන්නේත් නැහැ. දෙක තුනකට යන්නේ නැතුව ඊට පස්සේ වැඩක් නැහැ. කනෙක්ෂන් කැපෙනවා. හුදකලා වෙනවා. ආන් ඒ වගේ මූඩ් එකක් අපේ අස්සෙන් එන්න පටන් ගන්නවා. ඒ මූඩ් එක ඇවිල්ලා පුළුවන් තරම් කන්වර්සේෂන් කතාවල් කොට වෙන්න ගන්නවා. ආශ්‍රවල් කොට වෙන්න ගන්නවා. ඒ වෙලාවට විතරක් දැක්කොත් හායි කියනවා. උදව්වක් ඉල්ලපු වෙලාවට බොක්කෙන් කරනවා එච්චරයි. ආන් ඒ මූඩ් එකට අපි එන්න පටන් ගත්තට පස්සේ අපි තුල ගොඩාක් විවේකී ගතිය දැන් තියෙනවා. ගොඩාක් හුදකලාව තියෙනවා. ගොඩාක් අපි තනිකම එන්න පටන් ගන්නවා. ඒ තනිකම එන්න පටන් අරගෙන මේ පැත්තේ අපේ අභ්‍යන්තරේ ස්වභාව දෙකක් හැදෙන්න පටන් ගන්නවා. මේ පැත්තේ පරණ පුරුද්දට නිමිති ගන්නත් ඉඩ තියෙනවා. නිමිති ගඩ යද්දී අර පැත්තෙන් කියනවා මොකක්දෝ ස්වභාවයක් කියලා අර අහපු මේ බණ ඉස්සරහට එන්න ගන්නවා. මේ කිදේශනාවල් සමහරට මේවා කොහේ මතක තිබ්බේවද මන් දන්නේ. අපේ ඔබට හිතෙනවා යකෝඩෝ මේ මට මේවා මං හිතුවේ මට නෙගටිව්දි මුකුත් මතක නැහැ කියලා. දැන් සමහර අය කියන්නේ ඔබ වහන්සේ දේශනා කරපු ඒවා මං දේශනා වෙද්දී මට මතක නැහැ මොනවා කිව්වද කියලා. හැබැයි ඒ වෙලාවේ අපි කියන සමහරට එන අවුලක්. ඇයි මතක නැහැනේ. මොනවද මේ කිව්වේ මොනවද කිව්වේ කියලා මතක නැති වෙන්න පටන් ගන්නවා. හැබැයි අර වගේ කොහේ හරි බැඳෙන්න යද්දි මොහේ හරි මල කෙලියකට මුණ දෙන්න යද්දි අන්න අර වචන ඉස්සරහට එනවා. ඒ වචන ඇවිල්ලා ඔබ තුල මා නිර්මාණය වෙන්න පටන් ගන්නවා. ඔබ තුල ඔබේ අර පරණ පුරුද්දට නිමිති අනුනිමිති ගන්න ගතියක් තියෙනවා. හැබැයි මේ කියපු වචනත් ඉස්සරහට එනවා. මේ කියපු වචන ඉස්සරහට ඇවිල්ලා අරකේ බල බිඳිනවා. අරක බල බින්දින්න බිබිල බින්දිනවා කියන්නේ මෙහෙන් බැඳියන් කියන්නේ මෙහෙන් පේන අප්පඩ සිර. ඕක බැඳුනොත් දන්නවනේ පරිප්පු ගොඩ කරුමයක් කරේ ගහිල්ලා තමයි කියලා. අර හරියට නිකන් අර මේ වගේ දැන් අනාගතයක් අපි ලොකුවට ප්ලෑන් කරන් යද්දී මම මෙයා කසාද බඳින්න ඕනේ ඊට පස්සේ මම මේ ළමයි හදන්න ඕනේ හොඳ ගයක් හදන්න ඕනේ කියලා සුන්දර අනාගතේ හදද්දී තව පැත්තක් ඇවිල්ලා අප්පඩ සිර ඊට පස්සේ අසනීප වෙනවා ඊට පස්සේ ඔය අසනීප වලට බෙහෙත් කරන්න වෙනවා ඊට පස්සේ තව කොල්ලෙක්ගේ කොල්ලෝ එක මරා ගන්න වෙනවා තව කවුල්ලෙට හිත ගියොත් එහෙම කොල්ලොත් එක්කත් මරා ගන්න වෙනවා හොස්පිටල් ගානේ දුවන්න වෙනවා ළමයි හද ඔය ළමයි මන්ද බුද්ධිකාංග විකලන තෝවා දුක් විඳින්න වෙනවා කියලා මේ පැත්තෙන් අර සුන්දර එකක් හදද්දී තව මොකද්ද එකක් අනිත් පැත්තෙන් හැදෙන්න ගන්නවා ඉස්සර ඒක පේන්නේ නැහනේ ඉස්සර පේන්නේ සුන්දර එක විතරමයි ඒ නිසා අපි බැඳලා අර සුන්දර එක හදන්න යනවා දැන් ධර්මයට ආවට පස්සේ මොකද්ද මන්දා එකක් හැදෙද්දී ඒකට ප්‍රතිවිරුද්ධ තව එකක් හැදෙනවා හැම වෙලේම අරකට අහු වෙන අර මොකද්ද ප්‍රතිවිරුද්ධ ස්වභාවයක් හැදිලා අරක කඩනවා අර නිමිති අනුනිමිති අරන් බැඳලා යන්නේක ආන්නේ එක කඩන්න පටන් ගන්නවා මේක ළඟ ටික දවසක් යන්නේ ළඟ මේක වෙන්න පටන් ගන්නවා මේ පැත්තේ බැඳීම ඉස්සලා බැඳිලා දවස් කීපයකට පස්සේනේ තේරෙන්නේ දැන් මේ පැත්තේ බැඳෙන්න යද්දිම මේ පැත්තේ ආදීරෝ පේනවා මේ දෙක ළඟ එරිලා අන්තිමට සිත කඩා වැටෙන ගණ. ඒ කියන්නේ රූප ශබ්ද ගන්ධ තියෙනවා. සිතක් නැහැ. නිමිති අනුනිමිති ඔටෝ ගෑනෙන්නේ නැහැ. ඔටෝ ගෑනෙන්නේ නැහැ. මොකද
අරක ළඟ සිද්ධ වෙලා ඒ සිත මැරිලා වැටෙනවා. සිත ශූන්‍ය වෙලා යනවා. කියන්නේ පේනවා, ඇහෙනවා, දැනෙනවා, බැඳෙන්න බෑ ඇතුළට. ඉතින් යාව මොනවා කරත් ආයෙ බඳවන්න බෑ. ඉතින් ඒ නිසා ඊට පස්සේ කොඩි ගහ යට තියලා තිබ්බත් එකයි, ගණිකා නිවාසයක තිබ්බත් එකයි, බේබද්දු ඉර තැනක තිබ්බත් එකයි, ඩ්‍රග්ස් ගන්න තැනක තිබ්බත් එකයි, ඌව මොකටවත් බැඳෙන්නේ නැහැ. ඒ නිසා ආයෙ උගෙර හොයන්න දෙයක් නැහැ. උගේ සිත මැරිලා ඉවරයි. ඒ සිතේ මැරීම තමයි රහත් බව කියන්නේ. ඒ නිසා දැන් ඌ ලෝකෙ මොකක් අසර දැම්මත් ඌට කිසිම දෙයකට ඇඩික් කරන්න බෑ. කිසි දෙයකට ඌ ඇබ්බැහි කරන්න බෑ. ඒ මොකද ඌගේ සිත නැහැ. තුවාලේ සුද්ධයි. සිත මැරී ගිහිල්ලා. ඒ සිත මරණය තමයි පොඩ මේ මාර්ගය යද්දී ටික වෙන්නේ මේ සිතේ මරණය. මේ සිත මැරි යද්දී තමයි අපි කියන්නේ ඉස්සර වගේ නෙමෙයි මට ඉස්සර වගේ බෑ දැන්. මොනවා බැඳෙන්න ගියත් එපාවිල්ලක් එනවා. ඉස්සර වගේ ටක් ගාලා දැන් ඇති වැඩේ මහන්සි ඇති වෙනවා, කලකිරෙනවා. ඒකේ සමහර අය කියන්නේ ටික. ඒකයි කියන්නේ දැන් ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී පෙන්නනවා මේ ඉන්ද්‍රිය සංවරය ගැන රහතන් වහන්සේගේ ඉන්ද්‍රිය සංවරය සහ මේ සෝහාන් ඉඳලා අනාගාමී කෙනෙක්ගේ ඉන්ද්‍රිය සංවරය සහ පෘථග්ජනයෙක්ගේ ඉන්ද්‍රිය සංවරය. එතකොට එතන සෝතාපන්නේ සහ අනාගාමී කෙනා ගැන විග්‍රහ කරන්නේ අට්ඨියති හරායති jigucchati කියලා. එයාට මොනවා හරි දෙයකට හිත බැඳෙන්න හරි ගැටෙන්න යද්දී හරි ලැජ්ජාවක්. හරි පිළිකුලක්, හරි එපා වීමක් වෙනවා. කලකිරෙනවා. ද්වේෂයක් නෙමෙයි. ඒකයි මං කියවර ස්වභාව දෙකක් එන්න පටන් ගන්නවා කියලා. ඒක තමයි බුදුහාමුදුරු ඒක විස්තර කරන්නේ අට්ඨියති හරායති jigucchati. එපා පිළිකුලක්, හරය මේ jigucchaවක්, ඒකට නොයල්මක්, ඒකත් එක දිගට ඒක රස කරන්න බැරි ගතියක්. දිගට ඒකේ මත් වෙන්න බැරි ගතියක්. ඒක ඔටෝ එන්න ගන්නවා. ඒක තමයි සෝහාන් කෙනෙකුගේ ලක්ෂණය. සකු르දාගාමී අනාගාමී. අරහත් කෙනෙක්ගේ වෙනස්. අරහත් කෙනෙක්ගේ පෙන්නන එයාට ඕනනම් ගිහිලා ඇලෙන විදිහට බලන්න පුළුවන්, ගැටෙන විදිහට බලන්න පුළුවන්, උපේක්ෂා වෙන්න පුළුවන් කියලා. ඒක අරහත් වුණාට පස්සේ ලක්ෂණ වෙනස් කරනවා. අර මම ඒකයි අර කිව්වේ මාර්ගේ යද්දී අර දෙක එකට වෙන්න පටන් ගන්නවා. අරක ළඟ අර කියන ජීවුසා ගතිය, ඈත් වෙන ගතිය, එල්ලි යන්න අකමැතිලා නිකන් ඔහේ පාළු වෙලා යන ගතිය. අන්න ඒකයි කියන්නේ මේ මාර්ගේ දැනිච්ච කෙනෙක්. සෝතාපන්න කෙනෙක්. මේක ටච් වෙච්ච කෙනෙක්ව මොකටවත් ඇඩික් කරන්න බෑ. ඌව මොන මගුලක දැම්මත් රබර් බෝල වගේ තමයි. වදින්න තැනින් ටක් ගාලා පයින්නවා එළියට. මෙහෙට ගහන්නේ පිටට ගහපු තැන එනවා. පුතත්ජනේ පිටනියම් මැටි ගුලි ගොම ගුලි වගේ ගැහුවොත් පතස් ගාලා ඒකල්ලනවා. යන තැන අල්ලගෙන චා කර ගන්නවා. යන තැන ගිහිල්ලා බැඳින් හදලා අල්ලගෙන ඉතින් චා කර ගන්නවා. නිකන් ගොම ගුලියක් මැටි ගුලියක් පොළොවේ ගැහුවා වගේ. ඒ සෝතාපන්නේ හිත හරියට සෝතාපන්නෙන් එහා ස්වභාව හරියට රබර් බෝල වගේ වෙන. තමන්ගේ හිතම තමන්ට තේරෙන් ගන්නවා නිකන් රබර් බෝලයක් වගේ කියලා. පතස් ගාලා හිතින් වදින තැනින් එළියට එනවා. ඔබලා තියන්න බෑ රබර් බෝලේ අතහැරපු ගමන් ආයෙ උඩට එනවා. ආයෙ උඩට එන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මේ එයාගේ අභ්‍යන්තරයේ මේ ඉන්ද්‍රිය සංවරය වැඩෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ හරියට දැන් ගහේ මුදු මුල කැපිලා තියෙන්නේ. ඉතින් මොන විදියට අතු කොහොම තිබ්බත් ආයෙ කනෙක්ට් වෙන්නේ නැහැ. ආයෙ ජොයින්ට් වෙන්නේ නැහැ. කැඩලා ඉවරයි. ඒක තිබ්බ කනෙක්ෂන් එක. සිතත් එක තිබ්බ කැඩුණා ඉවර වුණාට පස්සේ කොච්චර සිත පිටියත් සිතට බෑ හැබැයික් කරන්න. සිතට බෑ මොකද සිතේ විෂ මරලා ඉවරයි. සිතේ සර්පයාගේ විෂ කැපුවාට පස්සේ සර්පයාක කොහොම හිටියත් ප්‍රශ්නයක් නෑ. ඒ වෙනස නැති වෙලා යනවා. සර්පයාගේ විෂ අයින් කළාට පස්සේ දැන් ඉතින් ඌ එක ඕන නැටිල්ලක් නටන්න පුළුවන්. ඌ එක කොහොම හිටියත් බය වෙන්න දෙයක් නෑ. විෂ කපලා ඉවරලා. හැබැයි විෂ ඒක හැබැයි තුවාලේ නෑ දැන්. තුවාලේ තියෙද්දි හැබැයි විෂ තියෙද්දි අල්ලදී පරිස්සමෙන් සිට. සිතේ විෂ තියෙනවා නම්, සිතේ විෂ දාලා තියෙනවා නම් අද්දිනවම තමයි. වේදනාව දෙනවම මරනවම තමයි. ඉතින් ඒකයි ඊට පස්සේ ඉතින් විෂ දාලා කැඩුවට පස්සේ අර නටාව අර එකත් එක තමයි තියෙන්නේ. දැන් අර ඒක හරියට මේ සෙන් දහමේ අහලා තියෙනවද අර චිත්‍ර කතාවක් තියෙනවා රූපක 10ක්. රූප 10ක් තියෙනවා මුලින්ම ගොනා දුවනවා. ගොනා දුවලා ගිහිල්ලා ඊට පස්සේ ගොනා නැහැ දැන්. ගොනා නැහැ ඊට පස්සේ මේ බලන්න මේ සෙන් වල තියෙනවා චිත්‍ර 10ක්. ඊට පස්සේ යෝගාවචරයා යනවා හොයාගෙන ගොනාව. ඊට පස්සේ ගොනා හින්න අමාරුයි දඟලනවා. ඊට පස්සේ ගොනාව මෙල්ල කරගෙන ගොනාගේ ඇඟ උඩ නගිනවා. ඒ බලන්න මේ මොකද්ද මේ චිත්‍ර 10ට කියනවා හරි සෙන් වල හරි ප්‍රසිද්ධයි මේ චිත්‍ර 10. චිත්‍ර 9ක් තියෙන්නේ. අතට 10ක් නෙමෙයි 9ක් තියෙන්නේ.
ඒක මේ ඊට පස්සේ මොකද වෙන්නේ? චිත්‍ර 10 එකේ අන්තිම චිත්‍රය තියෙන්නේ කොහොම හරි ගිහිල්ලා ඒක ලස්සන කියවලා බලන්න අපි වුණ චිත්‍ර 10 වෙලාවක සාකච්ඡා කරමු. මම ඒ සෙන් පොතකින් වුණ ගන්න. ඒ අරගෙන චිත්‍ර 10 තියෙන මේ හිත පියවරෙන් පියවර වඩන විදිහ. පියවරෙන් පියවර චිත්‍ර 10 ඔහොම ගිහිල්ලා අන්තිම චිත්‍රේ තියෙනවා. යා ඊට පස්සේ අහපව් අර හරකව ගිහිල්ලා මේ ඌව දැන් ඌව කැලෙන් ගිහිල්ලා හොයාගෙන ඇවිල්ලා ඌව යටත් කරලා පස්සේ ඌ ඊට පස්සේ ඌ තනකොළ කනවා ආයෙත් අරයා ඉන්නවා. ඒකේ අර මේ ඕෂෝ කියන එක දැනකදී ඒකේ 10 වෙනි චිත්‍රේ පොඩ්ඩක් ඇඳලා නැහැලු. මොකද 10 වෙනි චිත්‍රේ තියෙන්න ඕනේ අරයා හොඳට ගහ යටිලා වයින් බොනවා. අරයා හොඳට වයින් බිලා හොඳට මත් වෙලා බුදියගෙන ඉන්නවා. හරක ඒත් ඌ අතනේ දුවන්නේ නෑ ආයේ. ඒ වගේ කියලා ඒ කියන්නේ මේ හිත দমনය කරලා අන්තිමට හිත අතහැරලා දානවා. හිත මොනවා අතහැරලා දැම්මත් හිත ආයේ දුවන් විස නෑ. දැන් ආයේ ඌ দমন වෙලා ඉවරයි. හිත ඒ නිසා හිතත් එක්ක ඉන්නේ නෑ. හපෝ හිත පරීක්ෂා කරන්න යන්නේ නෑ. හිත පිළිබඳ 100ක් වාතානේ නෑ. ඒ මොකක්වත් අවශ්‍ය දෙයක් නෑ. දැන් මොනවා කළත් මත්පැන් බොනවා කියන්නේ මේක උපමාව කරන්නේ. ආයතන හයේ මොන රස වින්දත් ඇඩික්ට් වෙන්නේ නෑ කියන්නේ. ආයේ මොනව ඉඳ රූප බැලුවත් මොන ශබ්දවත් මොන කරත් ආයෙ අල්ලන්න බෑ. මොකද එයාගේ හිත দমন වෙලා ඉවරයි. දැන් හරකා දැන් දමන වෙලා ඉවරයි. දැන් ඉතින් යා නිදහසේ උට ඕන දෙයක් කරන්න කියලා අර යාරයාගේ පාඩුවේ ඉන්නවා. ආයේ මේ 100 පැවැත්තිලිවත් මොනවාක්වත් නැහැ. හැබැයි ඕක මුලින් කරන්න ගියොත් ඇඩ්‍රස් නැති වෙනවා. ඒක මුලින් පටන් ගත්ත දැනම ඕක කරන්න පටන් ගත්තොත් ඒකයි කියන්නේ ගුරුවරයෙක්ගෙන් ආදි ගුරුවරයා ඔබ වහන්සේ මොනවද කරන්න කියලා අහන්න එපා. මට මොකද්ද කරන්න ඕනේ කියලා අහන්න. මොකද ඒකයි ගුරුවරයා කරන දේ කරන්න දේ අහන්න ගියොත් ඇඩ්‍රස් නැති වෙනවා ශිෂ්‍යයාට. ගුරුවරයාගේ ඉන්න ස්වභාවයෙන් ඒතකොට එයා ඉන්න ගියොත් අහුවෙලා යනවා. අහුවෙලා යන්නේ නැහැ. ඉතින් ගුරුවරයා කරන සෙල්ලම් කරන්න යන්න එපා. කෙලින්ම අපි යෝග ක්ලාස් එකට ගිහලා ගුරුවරයා කකුල් දෙක දාගෙන ඉනවා බෙල්ල වටේ. අපිත් ගිහලා එකපාරට දාගන්න යනවා. කකුල් දෙක බල්ල වටේ දාගන්න කිව්වම කකුල් කඩාගෙන තමයි අන්තිමට කකුල් කඩාගෙන තමයි ඉන්න වෙන්නේ. ඉස්සෙල්ලා ඒකට පුහුණු වෙලා යා අවුරුදු ගාණක් ඒක ට්‍රේන් කරලා එතෙන්ට මේව කරලා අල්ල අහුවෙන්නේ ඒ හුරු කරලා එතෙන්ට ගිහිල්ලා තියෙන්නේ. ඉතින් අපි එතෙන්ට යන්න එතෙන්ට ගිහිල්ලා අන්තිමට ওই සිහි කතාවකුත් නැහැ. නිකන් අතහැලා දාලා තියෙන්නේ සිත. සිත මොනවා කළත් ආයෙ දමන වෙලා ඉවරයි ඒක. ඉතින් ඒ සිත ගැන අහපව් අර වෙනම උපේක්ෂා වීමක්වත් වෙනම නැහැ. ඒක. ඔව් එහෙනම් ඒ සෙන් කතාවේ ඒකයි ලස්සනට ඒක චිත්‍ර 10කින් පෙන්නන්නේ. මම මොකක් හරි ඔය පෙන්නන්නක් වෙලා ගෙල්ලා ඒ ෆොටෝස් ටිකත් එක ලස්සනයි ඒක හරි. ඒ චිත්‍ර 10න් යුත්තේ සෙන් වල හරි ප්‍රසිද්ධයි ඒක. මේ සිත দমনය කරන එකේ පෙන්නනවා පින්තූර 10. ඒ කියන්නේ මම දැන් ආයේ මේ හුදකලාවම හොයනවා. මම දැන් බලාපොරොත්තු වෙනවා මේක ඩිස්ටර්බ් වෙන්න එපා කියලා. ඒක දකින්න පටන් ගන්න එතනක් තියෙනවා මගේ අත්චින්තනයේ අවුල. ඒ නිසා ඒකයි මම එකක කවුරු හරි ඇවිල්ලා කතා කළොත් කතා කළා. හැබැයි අපේ ඇඟ ඇතුලේ දැනගන්න ඕනේ හලන්න කතා කරනවා කියන්නේ. හලන ස්ටයිල් එක ඒක ඇඟෙන් එන එක දේශේ නෙමෙයි. මොකක් හරි දැන් කියන්නේ මූ ට්‍රැක් එකක් යද්දි දන්නවා අර මම ඊට ඉස්සෙල්ලා එක දවසක් කිව්වේ දැන් ඔය මේ ගොඩින් සර්ගේ ස්වභාවය එහෙමලු ඔය නිලබ භාවනාවේ උපුල් සර්ගේ ගුරුවරයා එහෙමලු එහෙ ගොඩින් සර්ින් දවස්වලත් මේ ගොඩින් සර්ගෙන් කවුරු හරි භාවනා ප්‍රශ්න ඇහුවොත් හරි ආදරෙන් කියලා දෙනවලු. හැබැයි ඊට පස්සේ කිව්වොත් එහෙම මේ ඩොලර්ස් එක ගණන් ගිහිල්ලා මෙච්චරයි මෙහෙමයි ලංකාවේ ආර්ථිකය මෙහෙමයි කියලා ඔච්චරලු ඉතින් ඔතනින් යාට අරයා දැන ගන්න හරි කනෙක්ෂන් ඉවරයි. දැන් මෙතන කියන්නේ පන්නන්න එක ගැදෙන ඵලයන්ද කියන එක. ඒක මනුෂ්‍යත්වයට හරි මේ අපහාස කිරිලා. ඒක බණ පොත් වලින් කියන්න බෑ. ඒකට තමයි ආවර හාමුදුරු කෙනෙක් අපි කියන්නේ ඉත්තානෝදිත පත්නාව තියෙන්න ඕනේ කියලා. ඒ දත් නැති හින්දා උනාද කියන්නේ නම වැඩක් නෑ මේ සූත්‍ර වලින් හොයන්න බෑ ඉත්තානෝදිත පත්නාව කියලා එකක් තියෙනවා. ඒ තැනට සුදුසුදි ඉන්න එක. ඉතින් ඒකෙදි මේ බණ කියලා ඒක මේ සූත්‍ර කියලා ගන්නන්න බෑ. ඒක ඇඟෙන් එන්න ඕන එකක්. ඇඟෙන් එන්න ඕන එකක්. වමට සිග්නල් දාලා දකුණට කපලා යනවා කියන එක. ඒක දන්නේ නැත්නම් නටන කකුලේ ගෙජ්ජි කපන ආට් එක කෙල්ල නටද්දි කෙල්ලගේ කකුලේ ගෙජ්ජිය කපාගෙන ඔලුවත් අත ගාලා යන්න. ඒ විපස්සනාවෙත් ඔය වගේම පිස්සුවක් තියෙනවා. ඔය වගේම අල්ලන්න බැරි කෑල්ලක් තියෙනවා. හැබැයි ඒකේ දෙකම ජොලි. ඒ දෙකේම ආතල් එකක් තියෙනවා. අරගෙත් ඒ දෙකේම ආතල් මූඩ් එකක් තියෙනවා. පුළුවන් ද උඹට මෙන්න මේක අල්ලන්න බෑ කාටවත්. මුඛාරත් හොයාගන්න බැරි විදියට ඒක තමයි ස්ථානෝචිත ප්‍රඥාව කියලා කියන්නේ. මම දැන් කියපු එකත් මතක නැහැ මොකක් මේ කියන්නේ කියලා. මොකද්ද කිව්වේ කියලා. ඉතින් එතකොට මොකක් මම අතින් කියවනවද මොනවා කිව්වද කියලා. ඉතින් ඒ වගේ ඉතින් මට හේරෙන්නේ ගොඩ්ඩි සර්ලගේ ඒක තිබිලා තියෙනවා. ඒ ගොඩ්ඩි සර්ලගේ ඒ මූඩ්ස් එක තිබිලා තියෙනවා.
ඒ වගේම ඥානාරාම නායක හඳුරන්ගේ ධම්මජෝර අපිට කිව්වා ඒත් එහෙමලු. ඒ කාලේ කවුරු හරි ආවට පස්සේ භාවනා ප්‍රශ්න වලදී ඕන දෙයකට පැය එළි වෙනකන් හරි කියලා දෙනවලු ධර්මයේ. ඊට පස්සේ පෝ රටේ තත්ත්වය හොඳ නැහැ මෙච්චර මෙහෙමයි කියද්දි උන්වහන්සේ දැන් උත්තර දෙන්නේ නැහැලු. හොඳයි මහත්යෝ කියනවා. ඊට පස්සේ හොඳයි මහත්යෝ. ඊට පස්සේ මහත්යෝත් නැල හොඳයි. මිනිස්සු 50ක් කන්න මරලගම හොඳයි. ඉච්චරයි. ආයෙ කර ඉවරයි. ඉතින් ඒකට එයා දන්නවා. ඒකේ එයා දන්නවා මේකේ මෙතනින් එහාට මෙයාගේ කනෙක්ෂන් කැපුවා. ඒකයි ඒ වගේම ඔය කඩවැද්දුවේ ජිනවංශ හඳුරුත් ඒ වගේලු. උන්වහන්සේලාත් ආරණ්‍ය වල ප්‍රශ්න හදාගෙන උන්වහන්සේනේ ආරණ්‍ය 100 ගානක නායක හඳුරු කෙනෙක්. උන්වහන්සේලා ප්‍රශ්න හදාන් ගියාට පස්සේ හින සීරියස් පිට ආසනයට ගිහිල්ලා ඉන්නවලු. ඉඳලා ඊට පස්සේ කස්නේ ආගෙන ඉනවා කියන අපෝ ඕකේ ඇති දෙයක් නැහැ කියලා. අපෝ ඕකේ ඇති දෙයක් නැහැ. මම ඔය කට්ටිය ඔක්කොම තේකක් බීලා යන්න කියනවා. ඉතින් අන්තිමට උන්වහන්සේ අපවත් වුණාම අවසාන පොත ලිව්වේ අවසාන වෙලාවේ ඕකේ ඇති දෙයක් නැහැ කියලා. උන්වහන්සේගේ මරණ වෙලාවේ බෙදලා දුන්නා. ඉතින් ඒ වගේ අර මේ හැම ගුරුවරයෙක්ගේම ASCII තියෙනවා මේ ලෝකෙක ටෙන්ෂන් උනාට ලෝකෙ මිනිස්සු පුච්ච ගත්තට කරන්නේ නැහැ. එයාගේ ඇතුළ එයා ඒක ගිනි ගහත කිව්වත් බය වුණත් මොකක් වුණත් යන්නේ නැහැ වචන. වචන ටිකයි. වචන ගෙනියන්න යන්නෙත් නැහැ මොකක්වත් නැහැ. මොනවත් නැතුව නිකන් මොකද්ද මන්ද ඒ කියන්නේ හැබැයි ඒකේ ලක්ෂණය කියන්නේ එයාගේ බැරිකම නෙමෙයි. නොහැකියාව නෙමෙයි. ගහන්න බැරිකමත් නෙමෙයි, මරා ගන්න බැරිකමත් නෙමෙයි. ඒ ශාස්ත්‍රය දන්නෙත් නෑ නෙමෙයි, දන්නවා. හැබැයි ಗುಣ හංගනවා. ඒක තමයි මොකද්ද මන්ද ඒ කියන්නේ දැන් ගොඩින් සැලලා ගත්ත එයාලා මේ දේශපාලනේ දන්නේ නෑ නෙමෙයි. ඒක ඥානාරාම හඳුරෝ කියන්නේ ඒව ගැන දන්නේ නැති කෙනෙක් නෙමෙයි. ඒ ලෝකෙ පිළිබඳ ඒව වැටෙන්නේ ඒව ගැනවත් එහෙම ගැනවත් නොදැනවත්කම නෙමෙයි ඔක්කොම දැනගන්නවා. ඒක තමයි මට තේරෙන්නේ සියලු දේම දැනගෙන කට පියාගෙන ඉන්න පුළුවන් ගතිය. අරගත් දන්නවා මේ වෙන එකක් දන්නවා අර වෙන එකක් දන්නවා ඒකේ தත්ත්වයක් දන්නවා මේ වෙලාවේ මේවට මේක දන්නවා දැනගෙන සියල්ල දන්නවා සිද්ධියක් දන්නේ වගේ ඉන්නවා ඒ අපිට බෑනේ අපිට මොන හරි දැනගත්ත ගමන් එළියට බහැලා කෑ ගහලා අපි දුල ඇත්ති දන්නේ දෙයක්වත් නැහැ වෙලින්න අපිට මේ පොඩි දෙයක් දැනගෙන අම්මෝ නිකන් එන්න බුද්ධාතිය සම්බා සම්බුද්ධ ශාසනය වෙන එක දන්න ශාසනිකුත් නැහැ දන්න ත්‍රිපිටකයකුත් නැහැ සියල්ල තමයි වචන දෙකක් ඉගෙනගෙන දෙනවා නිකන් ආයේ හැබැයි දන්න කට්ටිය මොකද දන්න අය මොකද්ද මන්ද හරි නිකන් ගියාලා ගැඹුරු මොහොත වගේ ගැඹුරු කොච්චර මට්ටමට නිශ්ශබ්දයිනේ. එයාගේ ගැඹුරු මට්ටමට එයා නිහඬයි. වෙරළ ගැඹුරු නැතිද සද්දයි. සද්ද වැඩි නම් තේරුම් ගන්න ගැඹුරු නේ. ගැඹුරු ගොඩාක් අය හරි නිහඬයි. කියන්නේ එයාලා ගැඹුරු ඥානයක් තියෙනවා නම් එයාලා හරි නිශ්ශබ්ද. එයාලා කලබලයක් නෑ. එයාලට ප්‍රශ්න වලට උත්තර හොයන්න හදිසි වෙන්නේ නැහැ. ඒ නිසා ඒ නොගැඹුරු බව තමයි චලනේ අපේ ഘോഷාවේ. අපේ සද්දෙන් අපේ ඇවිසිල්ලෙන් තේරෙන්නේ අපේ නොගැඹුරු බව. අපේ අභ්‍යන්තර හරයක් නැති බව. ඒ නිසා මට තේරෙන්නේ මට කියපු දේ තමයි ඔබ ඕන එකක් දැනගනිකෝ මහාන ජීවිතේ හැම විෂයක්ම පාලි ඉගෙන ගනින් කිව්වා සංස්කෘති ඉගෙන ගනින් කිව්වා ත්‍රිපිටක ඉගෙන ගනින් කිව්වා ධානය ඉගෙන ගනින් කිව්වා ආධ්‍යාත්මික එනර්ජි හදාහන් කිව්වා. මොකද මහානාට පස්සේ ෆුල් විවේකේ තියෙනවා අපිට. මොකද වෙන ජීවිතයක් නැහැනේ. ළමයි වෙනුවෙන් ඉන්නේ. ළමයි වෙනුවෙන් ජීවත් වෙන්නේ නැහැ. ගෑණියන් වෙනුවෙන් ජීවත් වෙන්නේ නැහැ. ෆුල් විවේක ජීවිතයක්. මට කිව්ව උපදේශය උඹ ඒ නිසා මහාන ජීවිතේ නිකම් බද්දකානා කියන්න එපා. හොද්දට ඉගෙන ගන්න සංස්කෘත. මොකද සංස්කෘත ඉගෙන ගත්තොත් ඔබට මහායානෙ අල්ලන්න පුළුවන්. සංස්කෘත වල දැන් කටුකුරුන්දි හාමුදුරුවන්ට අපි දැන් නිවනේ නිවීම දේශන බලන්න. ඒ නිවනේ නිවීම දේශන බැලුවාම කටුකුරුන්දි හාමුදුරුවගේ කොච්චර උන්වහන්සේ මතු කරනවාද මේ ධර්මයේ තියෙන කොටස් ඒ මතු කරන්නේ ඇයි? උන්වහන්සේ සංස්කෘත අත ගාලා තියෙනවා. සංස්කෘත ඉගෙනගෙන තියෙනවා. ඒ නිසා පුදුම විදිහේ විග්‍රහයක් කරනවා සූත්‍ර වලට. දැන් අපි නිවනේ නියම බලනකොට කියාගෙන නැද්ද උන්වහන්සේ කරන විග්‍රහය? ඒ විග්‍රහය උන්වහන්සේට එන්නේ උන්වහන්සේ සංස්කෘත අත ගාලා තියෙනවා. සංස්කෘත ඉගෙනගෙන තියෙනවා. පාලිත් දන්නවා සංස්කෘතත් දන්නවා. ඒ නිසා අරගේ අර්ථය ගන්න පුළුවන් හරියටම ත්‍රිපිටකේ. හරියට මේකේ සිංහල පදාර්ථ ගන්න පුළුවන්. ඉතින් එතකොට ඒ වගේ මං කියන්නේ මහාන වෙනවා කියලා කියන්නේ නිකන් අපි නිකන් කාලය යවන්න එපා. අපරාධ නිකන් බුදිගෙන කල් ගවන්නේ අපි පුළුවන් තරම් මේක උපයනවා භාවනාත් උපයනවා දැනුමත් උපයනවා මේ හැම දෙයක්ම උපය ගන්න නැත්තම් වැඩක් නැහැ නිකන් බත් කාලා මහල්ලා අන්තිමට දන්න දෙයක්වත් නැහැ නිකන් ඔරුවට නා කියලා ගිහිල්ලා අපරාධේ උපයලා නැහැ ජීවිතේ කිසි දෙයක් ඒ කිසි දෙයක් දන්නේ නැහැ ඉඳ හොඳම දේ තමයි මට තද්දටම කිව්වේ උඹ හැම දෙයක්ම ඉගෙන ගන්න මහාණ්ඩ පවා ඉගෙන ගන්න මහානකමයි මහාණ්ඩත් සිවුරක් මේ වැඩ ටික සිවුරක් මහ ගන්නත් ඉගෙන ගන්න සංස්කෘතත් ඉගෙන ගනින් පාලිත් ඉගෙන ගනින් ත්‍රිපිටකයත් ඉගෙන ගනින් අනිත් දර්ශනත් ඉගෙන ගනින් හැබැයි විපස්සනාවත් ඉගෙන ගනින් ධානා ක්‍රීඩාවත් ඉගෙන ගනින්
හැබැයි උඹ බලපන් ඔය ඔක්කොම ඉගෙනගෙන උඹට පුළුවන් මොකක්වත් දන්නේ නැති වගේ ඉන්න. මොකක්වත් නැති සාමාන්‍ය විශ්වකක ඉන්න ඕනේ. අන්න ඒ ක්වොලිටිස් එක දිනන්න සියල්ල දන්නවා, සියල්ල ඉගෙන ගන්නවා. මොකක්වත් නැති වගේ ඉන්නවා. හැබැයි ගේමකට ආවොත් බඩු එළියට එනවා. මොනවා හරි කවුරු හරි යුද්ධ කරන්න ආවොත් වචන දෙකයි කියන්නේ. වචන දෙක තුනේ. හැබැයි බැලුව බැලමට නිකන් මොකක්වත් නැහැ නිකන් පොඩි එකෙක් වගේ. පොඩි එකෙක් වගේ මේ ඉන්න හදනවා. අර නිකන් හරියට මේ උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම මේ රජ කෙනෙක් කොහොම හරි ලොකු රහතන් වහන්සේ කෙනෙක් ඉන්නවා කියලා රජුරෝ දේවනම්පියතිස්ස රජුරන්ට ආරංචි වෙලා විශාල පෙරහැරකින් විශාල රාජ්‍ය අමාත්‍යවරු විශාල පෙරහැරකින් මේ පන්සලට එනවලු. මොකද ඒක රාජකීය දැන් රජුරෝ යම් පන්සලකට ගියොත් එහෙම එදායින් පස්සේ එදා ඉඳන් මේ පන්සල රටේ රාජකීය පන්සලක්. ඒක රටේම පිළිගත්ත පන්සලක් වෙනවලු ලංකාවේ. ඒ නිසා රජකෙන් රජුරෝ මේ පන්සලට සේනාව එක්ක ගියා කියන්නේ ආයේ මුළු රටේම ගෞරවය හැම තැනකම පිරිසගේ මේ ගෞරවය පිළිගැනීම තත්ත්වය ඔක්කොම මේ පන්සලට හම්බ වෙනවා. එහෙන් කොහොම හරි මෙහෙම භාවනාවේ ආධ්‍යාත්මිකව දියුණු හාමුදුරු කෙනෙක් ඉන්නවා කියලා උන් මොකද කරන්නේ? දියුණු හාමුදුරු කෙනෙක් ඉන්නවා කියලා රජුරෝ දැන් දැනගෙන ඉසාල සේනාවක එනවලු. එද්දි අර හාමුදුරු සිවුර ගලවලා අඳනේ ඇඳගෙන කෝටු වලින් චිත්‍ර ඇඳලා ඉන්නවලු පන්සල ඉස්සරහා. පොඩි ළමයි වගේ පොඩි උන් අර කෝටු වලින් අදින්නේ. ඊට පස්සේ අර මේ දේවානම්පියතිස්ස රජුරයිල අහනවලු යකෝ මෙයාද මේ කියපු රහතන් වහන්සේ කියලා. කෝවිවලු මේ මොන රහතද මේ පොඩි එකෙක් වගේ අඳනයක් ඇඳන් ඔහේ කෝටු වලින් චිත්‍ර ඇඳලා ඉන්නවනේ කියලා අපි ආය යන්න කියලා පෙරහැර ආරවන් ගියා. පෙරහැර ආරවන් ගියාට පස්සේ ඒ පන්සලේ පොඩි හාමුදුරුවෝ අහනවලු ලොකු හාමුදුරුවෝ මොකද්ද ඒ කරපු වැඩේ? මේ ඔබ වහන්සේ මේ මෙච්චර ගෞරවයක් දීලා මේ රජුරෝ ආව ගාව නිකන් මොකක්වත් මේ සිවුරුත් ගල්ලා දාලා හිටියානේ කියලා කිව්වලු. නම්ම කටවහන් ඇතුළට යන්න කිව්වලු. මොකද ඔය රජුරෝ ඇවිල්ලා මාව පිළිගත්තොත් දැන් එහාට අපිට මේ විවේකේ නැහැ. මේ හුදකලාව නැති වෙනවා. මේ ඊට පස්සේ මෙතන මේ සෙනගෙන්න පිරෙන්න ගණන් ගන්නවා අමාත්‍යවරුයි රාජ්‍ය අමාත්‍යවරුයි ඔක්කොම අරද කො මේ විවේකේ මේ කො හුදකලාව. ඕක නැති කරගන්න මට ඕනේ නැහැ කිව්වා. කියලා අන්න ඒ වගේ එක තමයි ක්වොලිටි කියන්නේ. ඔක්කොම දන්නවා රහත් බවක් තියෙන ඔක්කොම දින මොකක් අඟ උස්සන්නේ නැහැ. අයියා වෙන්නේ නැහැ. නිකාන් ඉන්නවා ගම්බට්ටෙක් වගේ. හැබැයි බඩු ටික තියාගන්න. අපි වෙන්නේ බඩු මුකුත් නැතුව පොර වෙන්නේ තියාන පස්සේ ලෝකෙට වෙන්නේ ඇති දේකුත් නෑ ආස්සේ අප්පට දිරි නිකන් සියල්ල දත්ත වගේ කතා කරන්න. ඇතුලේ මොකක්වත් අඳින හරයක් නෑ. අන්න ඒක තමයි තේරවාදයේ තියෙන ලක්ෂණය. තේරවාදයේ තියෙන ක්වොලිටිය තමයි තේරවාද ත්‍රිපිටකයේ හොඳ තේරවාද සම්ප්‍රදායේ තිබිලම තියෙන්නේ මෙන්න මේ ಗುಣ හංගාගෙන ඉන්න ජීවිතේ. සියලු ක්වොලිටි ටික තියාගෙන සියලුම හැකියාවල් තියාගෙන මොනවද දන්නේ නැති එකෙක් වගේ සිකාගෙන ඉන්නවා සිරිබිරිස් කෙනෙක්. කාගෙන ඉන්නවා ආන් ඒ අවශ්‍ය වෙලාවෙ එක ගන්නවා. ඉතින් ඒ නිසා මට කියන්න දෙන්නේ මේ මහාන ජීවිතේ උපයන්න. මහාන උනානේ දැන් ෆුල් ටයිම් එකෙන් ප්‍රයෝජන ගන්න. ඒ ජීවිතේ උපයන්න හැම භාෂාවක්ම ඉගෙන ගන්න, ත්‍රිපිටකයත් සම්පූර්ණ කියවන්න, භාවනාවත් කරගන්න, ඔක්කොම කරගන්න. හැබැයි මොකක්වත් දන්නේ නැති කෙනෙක් වගේ අහිංසක වෙන්න පුළුවන්. දවසින් දවස අහිංසක වෙන්නයි ඕනේ. අඟ උස්සෙනවා නම් අං එනවා නම් ඒ කියන්නේ පාර වැරදිලා. දවසින් දවස අපිට අර මේ කතාවටත් කියන්නේ පොඩි කාලේ මේ ගස්සේ බොහෝ පැණි දොඩම් කියලා කියන්නේ අර බර ගස් බීමට නැමෙනවා කියලා. ඒ ක්වොලිටි. බර වෙන්න බීමට යනවා. මේක තේරුම් ගන්න මං අහිංසක වෙනවා නම්. ඒ කියන්නේ මට තේරෙන්නේ මේ ධර්මයේ ගැඹුරට මට තේරෙන්න අහිංසකම තමයි එන්නේ. මම අරක දන්නවා මේක දන්නවා කියලා පඬිතකමක් එන්නේ නැහැ. ගැඹුරටම දර්ශනය දැනගන්න නොදන්න බව විතරයි දන්නේ අන්තිමට. ඒ නිසා අහිංසක වෙන්න පටන් ගන්නවා. හැබැයි අහිංසක වුණාට බඩු තියෙන ඔක්කොම. අහිංසක වුණාට සියල්ලේ සන්නද්ධයි. ඕනම විෂයක් ගැන දන්නවා. හැබැයි මොකුත් දන්නේ නැහැ. අහිංසකත්වයට ගිහලා නාන් ඒ ක්වොලිටි එන්න පුළුවන් නම් මට තිදෙන්නේ ඒක තමයි අවශ්‍ය කරන විපස්සනාවට. ඒක තමයි තේරවාද සම්ප්‍රදායේ තියෙන ගුරු පරපුරේ තියෙන ලක්ෂණ. ඒ තේරවාද සම්ප්‍රදායේ හැම ගුරුවරයෙක්ම අඟ උස්සලා නැහැ. නිකන් හරි සාමාන්‍ය දේ වෙලා තියෙනවා. සෙන්වලත් හැබැයි ලක්ෂණේ තියෙනවා. මේ දෙකේ මේ ක්වොලිටිය තියෙනවා. අන්නේ මෙතිය නම් මට හිතෙන්නේ හරි. ඒ නිසා උපයන්න මහානකම අඟ උස්ස ගන්න නැතුව. අක්ක වෙන්නේ නැතුව. අහිංසකම